තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු ආකාරයෙන් අදත් අපේ දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. විවාහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 19 වෙනි සෙනසුරාදාව සුපුරුදු විදියටම අපේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් දහම් හමුවට එකතු වෙන්නේ. ඉතින් අදත් වෙනද වගේම අපේ දහම් හමුවට සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස සම්බන්ධ වී සිටිනවා. හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි, අවසරයි සියලු දෙනාගෙන්ම. අපි තාම උතුම් කටයුත්තක දිගු කලක් තිස්සේ නිරතව සිටිනවා. ඒ තමයි මේ අප පවත්වාගෙන ලබන මේ උතුම් සදහම් හමුව. අදත් අපි යොදාගෙන තියෙන සම්මත කරගෙන තියෙන කාලහෝරා දෙක තුල අපි මේ දහම් හමුව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පළමුව අපි තෝරාගත් මාතෘකා පැහැදිලි කරගන්න උත්සාහ කරමු. බුද්ධ දේශනා පදනම් කරගෙන දෙවනුව අපි මේ තුලින් මතුවලා එන ප්‍රශ්න ගැටලු පැහැදිලි කර ගැනීමක් දෙවනුව අපි සිද්ධ කරනවා. ඒ විදිහට මේ දහම් හමුව අපි දිගටම පවත්වාගෙන යමින් තිබෙනවා. අපි දහම් හමුව සඳහා මාතෘකාවක් ඉදිරිපත් කර ගන්නවා නිතරම. ඉතින් මේ වන විට අපි දහම් හමුව සඳහා මාතෘකා කරගෙන තිබෙන්නේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව. ඒ ඇත්ත වශයෙන්ම කුසලතාවක්. මෙයට තවත් විවිධාකාරයේ නම් බුදු පියාණන් වහන්සේ යොදලා තිබෙනවා. අනිශ්චිත කියන වචනෙට සමාන පද යෙදিলা තියෙනවා. අතම්මයතා කියන වචනේ ඒකමයි. අතම්මයතා. ඒ වගේම තථාගත කියන වචනේත් ඒ අදහසමයි තියෙන්නේ. අපි තථාගත කියන වචනේ සුවිශේෂයෙන් යොදලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් වගේ හුඟක් අය හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක යොදලා තියෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි. පුද්ගලයෙක් සම්බන්ධව යොදන යෙදුමක් නෙවෙයි තථාගත කියන්නේ. යථා ස්වභාවයටපත් වීම කියන අර්ථය. එතකොට යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ தത്വයටපත් වීම එක් සුවිශේෂ පුද්ගලයෙකුට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. ඒක එසේපත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ හැම දිනාටම මතක් කරලා තියෙනවා. තථාගත, අතම්මයතා, අනිශ්චිත වගේ මේ pāli වචන මේවා ඇහෙන්න පුළුවන් ඔය ධර්ම දේශනා සාකච්ඡාවලදී. මේන් අදහස් කරන්නේ එකම දෙයක්. කිසිදු ධර්මතාවක ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැතුව පවතින ස්වභාවය. ඉතින්දි මතක තියාගන්නත් ඕන නොපැවැත්මක් ගැන නෙමෙයි කතා කරන්නේ. තවත් අය මේ නොපැවැත්මක්, නිරෝධ කියන වචනේ වර්ධවා තේරුම් අරන් තියෙන නොපැවැත්ම කියලා. නෑ, පැවැත්මක් තියෙනවා. අපේ ජීවිතයේ ගත්තොත් උපතේ සිට මරණය නිශ්චිත උපතක් අපිට තියෙනවා. අපි මව කුසෙන් එළියට ආ දවස කියලා ගත්තොත් සම්මත වශයෙන්. ඒ වගේම මේ පංචස්කන්ධේ බිඳ වැටෙන දවස වෙනකම් පැවැත්මක් තියෙනවා.
පැවැත්මක් නැත්තම් විහෙරති කියන වචනේ යොදන්න බෑ. වාසය කරනවා කියන වචනේ යොදන්න බෑ. පැවැත්මක් තියෙන නිසා තමයි යොදලා තියෙන්නේ. හැබැයි පැවැත්මක් තියෙනවා කිව්වම ඒක වරදවා තේරුම් ගන්න හොඳ නෑ. ස්ථිර පැවැත්මක්, නිශ්චිත පැවැත්මක්, નિયમિત පැවැත්මක් තියෙනවා කියලා. තියෙන්නේ නිතරම අස්ථිර අවිනිශ්චිත අනියත පැවැත්මක් තියෙන. නමුත් පැවැත්මක් තියෙන. අපේ ජීවිතේ පවතින. මේ පැවැත්ම තුල තමයි මේ ගුණාංගය අපි පවත්වාගන්නේ. අතම්මයතාව, අනිශ්චිත බව, තථාගත බව. ඉතින් ඔන්න ඔය මාතෘකාව අපි දැන් තියාගෙන තියෙන. එතකොට අපේ කල්යාණ මිත්‍රයන්ට වැටහෙනවා ඇති මේක තමයි නිබ්බාන කියන්නේ. නිවීම කියන්නේ. සැනසීම කියන්නේ. ඉතින් ඔය මාතෘකාව තියාගෙන නැත්නම් ඔය ගුණාංගය ඔය නිවුණු සැනසුණු බව පවත්ව ගන්නට උපකාරී වෙන යම් යම් කුසලතා නැත්නම් ඊට අදාළ දැනුම සහ පුහුණුව අපි මේ එකතු කරගනිමින් සිටින්නේ. දැනටමත් මේ ගුණාංගය සැලකිය යුතු ප්‍රමාණයෙන් අප තුල වඩා වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. එහෙත් අපි තවදුරටත් මේ ගුණාංගය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රයත්න කිරීමක් මේ ධර්ම සාකච්ඡාව තුළ අප කරන්නේ. මෙහිලා අප සූත්‍ර දේශනා පාදක කරගන්නවා. දැනට අප අනත්ත ලක්කන සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒක අපි ඇත්තටම සාකච්ඡා කළා කිසියම් නිමාවකට ආවා. පහුගිය සාකච්ඡාවේදී. ඊට පස්සේ මම මතක් කළා ඒ සාකච්ඡාව නිමාවේ තවත් මේ අනත්තතාව පිළිබඳව දේශනා වෙච්ච සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඉතින් ඒ සූත්‍රත් අපි මෙතෙන්දී උපකාරී කරගන්නවා, උපයෝගී කරගන්නවා කියලා. හැබැයි ඒ ඔක්කොමත් නෙවෙයි අපි එයින් සූත්‍රයක් දෙකක් තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර ත්‍රිපිටකයේ පුරා විසිරීලා තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා අනත්ත ලක්ෂණය පැහැදිලි කරපු සූත්‍ර දේශනා. හැබැයි ඒ සියල්ල හකුලවල ගත්තම කිසියම් එක අදහසකට අපිට එන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේ අනත්ත ලක්ෂණය කියන්නේ මොකක්ද කියන කාරණේ. ඉතින් ඒක තේරුම් අරන් ඊට පස්සේ කුමකට අදාළවද මේ අනත්ත ලක්ෂණය අපි තේරුම් ගත යුත්තේ කියලා. ඒ විදිහට මේ සූත්‍ර සිය ගණනක දේශනා කරපු අනත්ත ලක්ෂණය අපිට හකුලවල ගන්න පුළුවන්. මම අද බලාපොරොත්තු වෙනවා මේ අනත්ත ලක්ෂණය කියන කාරණේ එහෙම හකුලවල මේ කාරණේ පිළිබඳ සාකච්ඡාව නිමා කරා. මෙහිදී පළමුවෙන් අපි උපකාරී කරගන්න බලාපොරොත්තු වෙනවා මේ බුද්ධක නිකායේට අයිති පොතක් තියෙනවා. පටිසම්භිදා මග්ගපාළි කියලා. ඒක අටුවාවක ලක්ෂණ පෙන්වන කෘතියක්. ඒක කියවන්න පුළුවන් ඔය දැන් අපි පාවිච්චි කරන මෘදුකාංගයේ ගිහිල්ලා බුද්ධක නිකායේ තියෙන පටිසම්භිදා මග්ගපාළි කියලා කෘතියක්. එහි යුගනද්ද වර්ගයට ගියොත් මේ ශුන්්‍යත කියන මාතෘකාව ශුන්්‍යතා කියන මාතෘකාව සාකච්ඡා වෙන තැනක් තියෙනවා. ශුන්්‍යතා කියන මාතෘකාව. ඒක උත්සාහ කරලා තියෙන දීර්ඝ වශයෙන් විස්තර කරන්න අටුවාවල ලක්ෂණය එහෙමයි. එතකොට මේ ශුන්‍යං කියන වචනේ අහලා තියෙනවා හුඟක් අය. ඒක විස්තර කරලා තියෙනවා පටිසම්භිදා මග්ගේ. කතමං ශුන්‍ය ශුන්‍යං චක්කු ශුන්‍යං අත්තේනවා අත්තනීයනවා නිච්චේනවා දුහේනවා සස්සතේනවා අවිපරිණාම ධම්මේනවා. මේ ශුන්‍යං කියන වචනේ යෙදෙනෝ තොරයි කියන තේරුම. යමකින් යමක් නැහැ කියන අර්ථය දෙන්න. එතකොට කුමක්ද මේ නැත්තේ? මෙන්න මේ දේවල්. අත්තේනවා අත්තනීයනවා නිච්චේනවා දුහේනවා සස්සතේනවා අවිපරිණාම ධම්මේනවා. මෙන්න මේ කියන කවර දෙයක් තුලින් බැලුවත් ඒ දේ නැහැ. මොකේද නැත්තේ? චක්කුසෝත ගාන જીවහා කාය මන. එතෙන්දී අරගෙන තියෙන්නේ මේ
ආයතන 6. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. මේවට ගෝචර වෙන දේවල්. ශුඤ්ඤං තොරයි. තොරයි කියන අර්ථය එතන අරන් තියෙන්නේ. අත්තේනවා අත්තනීයේනවා. අත්ත කියන්නේ තමන් කියන ස්වකීයත්වය කියාපාන්න බෑ. ඇසට කනට නාසයට දිවට කයට මනට. ඒ වගේම රූපේට ශබ්දේට ගන්ධේට රසේට ස්පර්ශේට ධර්මතාවයට අත්ත තමාගේ කියලා කියන්න එහෙම කියාපාන්න ගතියක් අයිතිවාසිකම් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මම කියලා කියන්න බෑ. ස්වකීයත්වයක් පළ කරන්න බෑ. සම්මුතික වශයෙන් අපි එහෙම පළ කෙරුවට ගැඹුරින් සලකලා බලපුවාම එහෙම බෑ. අත්තේනවා අත්තනීය. අත්තනීය කියන වචනේ අදහස තමා අයත් කියන තේරුම. අයිති වසඟේ පවත්වගෙන ඉන්නවා කියන අදහස. තමන් කියන එකයි තමන් අත්තනීය කියන්නේ තමන්ගේ වසඟේ පවත්වා ගන්නවායි කියන අදහස. දැන් ඒකෙනුත් තොරයි. ඊළඟට නිච්චේනවා, දුවේනවා, සස්සතේනවා, අවිපරිණාම ධම්මේනවා. නිච්ච කියන වචනේ අපි දන්නවා. අනිච්ච කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ නිච්ච කියන්නේ. ඒකට නිච්චේන ශුඤ්ඤ. නිට්ටය බවින් තොරයි. එවැනි ලක්ෂණයක් දකින්න බෑ. පවතින්නේ නැහැ. දුහ කියන්නේ ස්ථිර කියන අර්ථය. ස්ථිර කියන අදහසක් දෙන්නේ දුහ කියන වචනේ. දුවේන ශුඤ්ඤ. ස්ථිර භාවයෙන්ුත් තොරයි. ස්ථිර භාවයක් ප්‍රකට කරන්නේ නැහැ. දකින්න බෑ. ඊළඟට සස්සතේන ශුඤ්ඤ. සස්සත කියන්නේ සදාකාලික කියන අර්ථය. කාලමානයක් ඇතුළට දාලා බලපුවාම මේ කාලමානය තුල එක විදිහටම පවතිනවා කියන එක. සදාකාලික කියලා කියන්නේ. අපි කාලමාන හදාගෙන තියෙනවා. තප්පර විනාඩි පැය වෙන්න පුළුවන්. දින සති මාස වර්ෂ වෙන්න පුළුවන්. ওই විදිහට කාලමාන හදාගෙන තියෙනවා. එතකොට කාලමානයකට දාලා බැලුවම යමක් ඒ කාලමානයේ ඇතුළත නොවෙනස් පවතින ලක්ෂණයද කියනවා සස්සත කියලා. සදාකාලික කියලා. කාලික. ඒ කාලමානයට අනුව තමයි ඒක කියන්නේ. ඉතින් එහෙම යම් මැනීම් තියෙනවා. ඒ මැනීම් ඇතුලේ වෙනස දකින්න බැරි වුණාම ඒක කියනවා සදාකාලිකයි කියලා. ඒක තමයි සස්සත කියන්නේ. නමුත් මෙතන පැහැදිලි කරන්නේ ශුඤ්ඤං සස්සතේන. එහෙම සස්සත බවෙන් තොරයි. ශුඤ්ඤං තොරයි. ඊළඟට අවිපරිණාම ධම්මේනවා ශුඤ්ඤං. විපරිණාම ධම්ම කියන්නේ ක්‍රමානුකූලව වෙනස් වීගෙන යන ලක්ෂණ. විපරිණාම. අවිපරිණාම ධර්මතාවය. විපරිණාමයටපත් නොවන ලක්ෂණ. එවැනි එකකුත් ප්‍රකට කරන්න බෑ, පෙන්වන්න බෑ. ඒතර මේක තමයි මේ ශුඤ්ඤ ලක්ෂණය. තොර බව. මොකෙන් තොර බවද? අත්තේනවා ශුඤ්ඤං. අත්තනීයනවා ශුඤ්ඤං. නිච්චේනවා ශුඤ්ඤං. දුවේනවා ශුඤ්ඤං. සස්සතේනවා ශුඤ්ඤං. අවිපරිණාම ධම්මේනවා ශුඤ්ඤං. මේ විදිහට මනුෂ්‍ය సంతානේ ඇතිවෙච්ච එක්තරා දෘෂ්ටිමය දෝෂ ටිකක් මේ වචන වලින් කියන්නේ. අත්තනීය නිච්ච දුව සස්සත අවිපරිණාම. මේ දෘෂ්ටිමය දෝෂ ටික. අත්ත කියන්නේ තමන් කියන අදහස. අත්තනීය කියන්නේ තමා අයත් කියන අදහස. නිච්ච කියන්නේ නිට්ටයයි, නොවෙනස් වෙන කියන අදහස. දුව කියන්නේ ස්ථිරයි කියන අදහස. සස්සත කියන්නේ සදාකාලිකයි කියන අදහස. අවිපරිණාම ධම්ම කියලා කියන්නේ වෙනස් නොවන නැත්නම් විපරිණාම ක්‍රමානුකූලව වෙනස් වීගෙන යන ස්වභාවයෙන් තොරයි කියන්නේ. ඔන්න ඔය වගේ දෘෂ්ටිමය දෝෂ වැරදි තේරුම් ගැනීම ටිකක් මේ පෙන්වන්නේ. අන්න ඒ වයින් තොරයි. මොනවාද? මේ ඇස කන නාසය දිවකය ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම
අස කන නාසය දිවකය මන රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම. ඔතනින් එහාටත් ඕවා විස්තර කරන දේශනා අපට හමු වෙනවා. ඒවටත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. මම මේ ටික මේ සාගරයක් වගේ අනත්ත් ලක්ෂණේ පැහැදිලි කරලා තියෙන දේශනා හාටුවා වලින් ඊටාම සුළු කොටසක් මෙතෙන්දි මම තෝරගන්නේ. ඊළඟට මම කැමති මේ මහා වේදල්ල සූත්‍රයට අවධානය යොමු කරන්න මජ්ක්‍ධිම නිකායේ. මහා වේදල්ලය මහා කොට්ටික මහා සාරිපුත්ත දෙදෙනා වහන්සේ අතර සිද්ධ වෙන ගැඹුරු ධර්ම සාකච්ඡාවක්. ඉතින්දි මේ මූලික විමුක්ති තුන, චේතෝ විමුක්ති තුනක් උගන්වනවා. මේ චේතෝ විමුක්ති තුන සාකච්ඡා කරන අවස්ථාව අපට හමු වෙනවා. ශුන්්‍යත, අප්පනීත, අනිමිත්ත කියලා. එතකොට එතන කතමාචාවසෝ ශුන්්‍යතා චේතෝ විමුක්ති කියලා මහා කොට්ටික හාමුදුරුවෝ ප්‍රශ්න කරපුවාම සරියුත් හාමුදුරුවෝ ඒකට උත්තර දෙනවා. ඉදාවසෝ බික්ඛු අරඤ්‍යගතෝ අරුක්කමූලගතෝ ශුන්‍යාගාරගතෝ ඉතිපටි සංචික්කති ශුන්‍යං ඉදං අත්තේනවා අත්තනීයනවාති අයං උච්චතාවසෝ ශුන්‍යතා චේතෝ විමුක්ති. එතකොට එතනත් මේ ශුන්‍යතා චේතෝ විමුක්තිය මේ රහිත බව, තොර බව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ලබන මානසික නිදහස. චේතෝ විමුක්ති කියන්නේ මේ හැඟීම් පැත්තේ ඇතිවෙන විමුක්තිය. පඤ්ඤා විමුක්ති සහ චේතෝ විමුක්ති කියලා අපේ මිදීම, ගැලවීම, විමුක්තිය දෙආකාරයකින් බුදුදහම උගන්වනවා. එතකොට නැවත චේතෝ විමුක්තිය විවිධාකාරයෙන් පැහැදිලි කරනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය, අප්පනීත චේතෝ විමුක්ති, ශුන්‍යතා චේතෝ විමුක්තිය ආදී වශයෙන්. එතකොට ශුන්‍යතා චේතෝ විමුක්තිය විස්තර කරන තැන ශුන්‍යං ඉදං අත්තේනවා අත්තනීයනවා. අත්ත අත්තනීය මේ වචන දෙක තමයි නිතරම යෙදෙන්නේ. තමා මම කියලා ගන්න එකයි මගේ කියලා ගන්න. සොකීයත්වයක් ආරෝපණය කර ගැනීම අත්ත කියලා කියන්නේ. දකින අහන විඳින වටහා ගන්න දේවල් වලට අපි සොකීයත්වයක් ආරෝපණය කරනවා. රූපං ඉදං රූපං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වේ ඒකයි. තවත් තැන්වල එහෙම යෙදিলা තියෙනවනේ. වේදනා අත්තතෝ සමනුපස්සති. සංඥා සංකාර විඥාන මේ අවය අත්තතෝ සමනුපස්සති. ඒක තමයි මේ අත්ත් සංඥාවේ ලක්ෂණය. ආහන දකින විඳින වටහා ගන්න දේ ස්වකීයත් හැඟීමක් ඇති කර ගන්නවා. ආරෝපණයක් වෙනවා යම් ආකාරයකට මම කියලා. ඒක තමයි ලක්ෂණය. ඊට පස්සේ අත්තනීය වචනේ අදහස තම වසඟේ පවත්වා ගැනීමට මම ඉන්නවනම් එහෙනම් මට ඕන හැටියට මං කැමති විදියට නැත්නම් මගේ අකමැත්තට අනුව කැමැත්තට අනුව මේවා පවතිනවා. ඒක තමයි අත්තනීය ස්වභාවය. අත්තනීය ස්වභාවය. කැමැත්ත හෝ අකමැත්තට අනුව පවත්වා ගන්න උත්සාහ කරනවා. අකමැත්තට අනුව නම් ඒක බැහැර කරන්නටයි උත්සාහ කරන්නේ. කැමැත්තට අනුව නම් ඒක පවත්වා ගන්නටයි උත්සාහ කරන්නේ. මේ දෙකම තමයි අත්තනීය කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් නිරෝගී බව කියන එක සහ රෝගී බව කියන දෙක ගත්තොත් ওই දෙකටම තියෙන අත්තනීය ලක්ෂණය. රෝගී බව දුරු කරගන්න අපි වැඩ වෑයම් කරනවා. නිරෝගී බව පවත්වා ගන්න වැඩ වෑයම් කරනවා. නමුත් මේ අත්තනීය භවෙන් ශුන්‍යං අත්තනීයේ නිරෝගී බව අපිට ඕන හැටියට කැමැති තාක්කල් පවත්වා ගන්නත් බෑ. රෝගී බව ආපුවාම අපිට ඕන හැටියට ඒක තල්ලු කරලා බැහැර කරලා අයින් කරලා දාන්නත් බෑ. අපි දන්නවා සමහර රෝගී තත්ත්වයන් ජීවිතයෙන් අයින් කරන්න බෑ කෙසේවත්. ඉතින් අපි අන්තිමට මේ රෝගී තත්ත්වයට එක්ක දිගටම ඉන්නවා. සමහර නිරෝගීතාවයන් අපි අපේක්ෂා කරනවා. ඒවයි යම් යම් මට්ටම් ලෙවල් මේ මට්ටමට මේ නිරෝගීතාවය අපි සතු කර ගන්න ඕන කියලා. ඒ සඳහා යම් යම් ප්‍රයත්න දැරීමක් තියෙනවා.
උත්සාහ කෙරේ. නමුත් අපි දන්නවා ඒ ලෙවල් එකට මේ මට්ටමට නිරෝගී බව ගේන්න බෑ. ඒතකොට ඒකෙන් පේනවා මේ වසංගයේ පවත්වා ගැනීමට තමන් කැමැති හෝ අකමැති තත්වයන් තුළ පවත්වා ගැනීමට නොහැකි බව. ඉදං. දැන් මෙතන ඉදං කියන වචනේ සර්වනාම පදයක් යෙදලා තියෙන්නේ. මෙය කියන තේරුම තියෙන්නේ. මෙය අත්තනීය භවෙන් ශුන්‍යයි. අයං උච්චතාවසෝ ශුන්‍යතා චේතෝ විමුක්ති. එතකොට මේ දෙදෙනා වහන්සේ ගත්තම මෙතන ඉදං කියන එකට දෙදෙනා වහන්සේම දන්නව කොමක්ද කියලා. ඉදං කියන එකෙන්. ඉදං කියන එකට සමහර තැන්වල බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරලා තියෙන්නේ සබ්බ ධම්මේසු කියලා. සබ්බ ධම්මේසු අනත්තානුපස්සේ විහෙරති. එතකොට ඉදං කිව්වම සබ්බ ධම්මේසු කියලා. සියලුම ධර්මතා සම්බන්ධයෙන් මේක අදාළ වෙන්නේ. ඉදං කිව්වම හුඟක් වෙලාවට මේ වර්තමාන මොහොතේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ මේ කියලා කියන්නේ. දැන් අපි ඕනම වෙලාවට මේක කියන්නේ. මේක කියලා අපි සිංහලෙන් කියන්නේ. දැන් මේක කිව්වම නැත්තම් අරක මේක ඒක කිව්වම මේ වර්තමානයි නිතර. දැන් මේක කියනකොට මේ අපේ අතේ තියෙන දෙයක් හෝ මේ අපි පෙන්වන දෙයක් හෝ තමන් අහමින් හිටින දෙයක්, දකිමින් සිටින දෙයක්, ස්පර්ශ කරමින් අතපත ගාමින් පරිහරණය කරමින් ඉන්න දෙයක් ගැනනේ අපි මේක කියන්නේ. නැත්තම් දෙකක් සංසන්දනය කරනකොට ඒක කියනවා, අරක කියනවා. එතකොට ඔය පොදු නම් නැත්තම් සර්වනාම පදයේ දෙන්න නිතරම වර්තමාන කාලික මේ මොහොතේ පටිච්ච සමුප්පන්න වශයෙන් වර්තමානයේ අහන දකින්න විඳින දෙයකටනේ. ඉදං කියන්නේත් ඒකමයි. මේක මේ දේ. ඒ කියන්නේ වර්තමානයේ. වර්තමානයේ ඉන්ද්‍රිය ගෝචර වෙන දෙයට තමයි ඉදං කියන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ තමයි අපි අත්තනීය ස්වභාවයෙන් පවත්ව ගන්න, අත්ත කරගන්නේ සහ අත්තනීය කරගන්න උත්සාහ කරන්නේ. එතකොට ශුන්‍යතා චේතෝ විමුක්තියේදී සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ වර්තමානයේ අපි යමක් දකිනවා කියන්න පුළුවන්, අහනවා කියන්න පුළුවන්. ඒක නැහැ කියන්න බෑනේ. එතකොට එහෙම කිව්වොත් බොරුනේ. ටිකක් ගැඹුරු ධර්මයේ පැහැදිලි කරනකොට සමහර අය මේ අපි සාමාන්‍යයෙන් බොරු මුසාවාදා කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් වචනයෙන් අනිත් අය රැවටීම වගේ දේවල්නේ. දැන් මේ ගැඹුරු ධර්මයේ තෝරන්න යන අය 아무තු බොරු වගේක් කියන්න පටන් අරගෙන තියෙනවා. මේ මොකවත්ම නැහැ. ඇහැට පේන දෙයක් නැහැ, කනට ඇහෙන දෙයක් නැහැ, නැහැ කියන 아무තු බොරු වගේක් කියන්න දැන් පෙළඹිලා තියෙනවා. නෑ මේ වර්තමානයේ ඇහැට පේන දෙයක් තියෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ රූපං කිව්වේ. මේ මොහොතේ කනට ඇහෙන දෙයක් තියෙනවා. නැත්තම් මේ සද්දං කියන්න ඕනේ නැහැ. ගන්ධ සුවඳ දැනෙන දෙයක් තියෙනවා. ගන්ධ කිව්වේ ඒකයි. දිවට දැනෙන දෙයක් වර්තමානයේ තියෙනවා. ඒකයි රස කිව්වේ. කයට දැනෙන දෙයක් තියෙනවා. පහස කිව්වේ ඒකයි. මනසට වැටහෙන දෙයක් තියෙනවා. ඒකට ධම්ම කිව්වේ ඒකයි. අන්න ඒකට ඉදං කිව්වා. සරියුත් හාමුදුරුවෝ. ඉදං මෙන්න මේ දේ. එතකොට ඉදං කියන වචනයක් යොදන්න බෑ එහෙම දෙයක් නැත්තම්. එහෙම දෙයක් තියෙන. නාම වශයෙන් වෙන්නත් පුළුවන්, රූප වශයෙන් වෙන්නත් පුළුවන්. හැබැයි ඉදං ශුන්‍යං තොරයි. මොකෙන්ද තොර? අත්තේනවා අත්තනීයේනවා. තමන් කියලා ගන්න බැරි කමක් තියෙනවා මේ දැන් පේන දේ. තමන් කියලා ගන්න බැරි බවක් තියෙන මේ දැන් ඇහෙන දේ. තමන් කියලා ගන්න බැරි කමක් තියෙනවා මේ දැන් විඳින දේ. තමන් කියලා ගන්න බැරි කමක් තියෙන මේ දැන් වැටහෙන දේ. ඒ වගේම මේ දැන් දකින දේ තම වසඟයේ දිගටම පවත්වා ගන්න නොහැකි බවක් තියෙනවා. මේ දැන් ඇහෙන දේ, අහන දේ, අහමින් ඉන්න දේ, ගන්ධ රස පහස වශයෙන් විඳින්මින් ඉන්න දේ, ධර්මතාව වශයෙන් තේරුම් ගනිමින් ඉන්න දේ තම වසඟයේ පවත්වා ගන්න. අත්තනීය ස්වභාවයෙන්ද තොරයි. ඒකයි මේ විමුක්තිය, ශුන්‍යතාව විමුක්තිය පැහැදිලි කරන්නේ. ශුන්‍යං ඉදං අත්තේනවා අත්තනීයනවා.
මේක අල්ලන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම සාකච්ඡා වලින් නෙවෙයි ඇත්තටම. අපි මේ දේවල් සාකච්ඡාවකදී මතු කරාට සුතමය වශයෙන් නැත්තම් ඥානාති දැන ගැනීම වශයෙන් මෙහෙම මතු කරාට මේක අල්ලන්න පුළුවන්කම තියෙන්නේ භාවනාවෙන්. භාවනාව කියන එක දැන් අපි දන්නවා. මම කලිනුත් පැහැදිලි කරා භාවනා කරනවා කියුවම කිසිම ටූල් එකක් කිසිම මෙවලමක් කිසිම උපකරණයක් පාවිච්චි නොවන අවස්ථාවක් භාවනා කියලා කියන්නේ. එතෙන්දි භාවිතා වෙන්නේ තමන්ගේ පසින්දුරන් සහ මනස පමණයි. පංචේන්ද්‍රයන් සහ මනස භාවිත කරමින් චින්තාමය මානසිකාර මේ වගේ නාම රූප ක්‍රියාත්මක කරමින් ඒ තුල සිහිනුවණින් යුක්තව ඉඳගෙන ඉන්ද්‍රිය ගෝචර වෙන දේ පිළිබඳව විමසුම් නොවනේදීම භාවනාව විශේෂයෙන් ප්‍රඥා භාවනාව කියලා කියන්නේ. විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඒක තමයි භාවනාවේ ස්වરૂපය. එතකොට මේ අතම්මයතාව නැත්තම් ශුන්්‍යතාව අනිශ්චිත ස්වභාවය තතතාව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙන්නේ බණ වලින් ධර්ම සාකච්ඡා වලින් නෙවෙයි. භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. ඒ නිසා අපි මේ භාවනා කිව්වම හුඟක් අය මේ භාවනා කිව්වම හිතන්නේ වහලා පසින්දුරන් සහ මනස වහලා ඉන්ද්‍රිය ගෝචර කරගන්න දේවල් නතර කරලා කරන වැඩක් කියලා. ඒක වැටෙන්නේ සමත භාවනා පැත්තට. පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේවල් වලින් පුළුවන් තරම් අයින් වෙලා එක දෙයකට යොමු වෙලා එක දෙයකට නතු වෙලා එක දෙයකට ඉලක්ක වෙලා ඒකාග්‍රතාවක් ඇති කරගෙන කරන භාවනාවකුත් තියෙනවා. ඒක ඉතින් ඒකට අපි කියන්නේ සමත වෙනවා කියලා. නමුත් බුදුදහමේ භාවනාව සමතය නෙවෙයි විපස්සනාව. සමතේ නම් ඉතින් බොහොම බරට උගන්වලා තිබුණානේ බුද්ධ පූර්වයෝගේ ඒවා සිද්ධාර්ථටත් ඉගෙනුවානේ ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ නේව සංඥා නා සංඥායතන දක්වා සහ අන්තිමට සංඥා වේදිතේ නිරෝධ දක්වාම ඉගෙනුවානේ සමතේ. නමුත් ඒක හරි ගියේ නැහැ. අන්තිමට සංඥා වේදිතේ නිරෝධයටත් ඇවිල්ලා ඒකෙත් එතනින්නේ පටන් ගන්න එතනිනුත් පටන් ගන්නවානේ. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්කේනා හොන්තේ කියලා. සංඥා වේදිතේ නිරෝධේත් ආසවයක් තියෙනවා කියලා. ඒක ප්‍රඥාවෙන් දැකලා ඒකෙන් මිදීමක්. එතෙන්ට ආවත් විපස්සනාව ගන්න වෙනවා. ඉතින් මේ භාවනාව කියන්නේ අපි මෙතෙන්දී අදහස් කරන්නේ ඒක නිසා බුදුරජාණන් වහන්සේ මතු කර විපස්සනා භාවනාව. විපස්සනා භාවනාවත් අපි සමහර වෙලාවට හිතනවා ධර්ම සාකච්ඡාවෙන් කෙරෙන එකක් කියලා. නෑ ධර්ම සාකච්ඡාවෙන් කෙරෙන එකක් නෙවෙයි විපස්සනාව. ධර්ම සාකච්ඡාවෙන් පුළුවන් විපස්සනාව කරන විදිහ නැත්තම් ක්‍රමය නැත්තම් අපි ඔකට කමඨහන කියමු. අන්න ඒක තේරුම් ගන්න පුළුවන්. අපි මේ කරන්නේ මේ ධර්ම සාකච්ඡා තුළින් අපි කරන්නේ අන්න ඒ දේ. ඉතින් අපිට ඒක තේරුම් කරගන්න පුළුවන්. හැබැයි විපස්සනාව කරන්නේ ඇහැට රූපය පේන වෙලාවේ. නැත්තම් රූපයක් බල ඉන්න වෙලාවේ විපස්සනා භාවනාව කරන්නේ. ශබ්දයක් ඇහෙන වෙලාවේ නැත්තම් ශබ්දයක් අහා ඉන්න වෙලාවේ. ගඳක් රසක් පහසක් ඒ ඉන්ද්‍රියන්ට දැනෙන නැත්තම් ඒ ඉන්ද්‍රියන්ගෙන් විඳින වෙලාවේ. මානසින් කරුණු වටහා ගන්න මොහොතේ විපස්සනා භාවනාව කරන්නේ. අන්න ඒ පේන දේ, වැටහෙන දේ, දැනෙන දේ. ඒකට තමයි සරියුත් හාමුදුරුවෝ මේ ඉදං කිව්වේ. ඉදං ශුඤ්ඤං අත්තේන වාත්තනීනවා. මේ පේන දේ, දැන් මේ මං බලමින් ඉන්න දේ, දැන් මම අහමින් ඉන්න දේ. ඉතින් ඕක කියන්න ගියාම අර නැහැ කියන එක කියන්න පටන් ගන්න හුඟක් අය. මම කියලා කෙනෙකුත් නැහැ, මම බලන කෙනෙකුත් නැහැ. මම කියලා කෙනෙක් නැහැ, මට ඇහෙන දේකුත් නැහැ කියලාම පටන් ගන්න. එතකොට ඉතින් මේගොල්ලන්ට මේ භාවනාව උගන්වන්න බැරි වෙනවා. එතකොට ඉතින් වෙන මොනවා හරි තමයි යන්න වෙන්නේ.
පේන දෙයක් තියෙනවා බලන කෙනෙක් ඉන්නවා. මේක අපි ගන්නෙ සම්මුතික වශයෙන්. නැත්තම් මේ විදර්ශනාව කරන්න බෑ. පේන දෙයක්වත් නැත්තම් බලන කෙනෙකුත් නැත්තම් මේ විදර්ශනාව කරන්න බෑ. විදර්ශනාව කරන්න ඉදන් තියෙන්න ඕන. ඉදන් ශුඤ්ඤං අත්තේනවා අත්තනියනවා. ඉදන් කිව්වේ මේ දැන් බලන දේ, පේන දේ. නැත්තම් අහන දේ, ඇහෙන දේ, විඳින දේ, වටහා ගන්න දේ. අන්න ඒක ශුඤ්ඤං තොරයි අත්තේනවා අත්තනියනවා. තමන් වශයෙන් ගන්න බෑ යමක් පෙනුනට. ස්ථිරසාර විදියට මම කියලා ගන්න බෑ. තම වසඟේ පවත්ව ගන්න බෑ. දැන් මේක අපි හොඳට භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කර යුතු දෙයක්. සුතමේ වශයෙන් තේරුම් ගන්න විතරයි පුළුවන්. චින්තාමේ වශයෙන් තව ටිකක් හිතලා බලන්න පුළුවන්. නමුත් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ශුන්‍යතා චේතෝ විමුක්තිය ලබන්නේ භාවනාවෙන්. එතකන් මනසේ මේ විමුක්තිය නැත්තම් මේ අත්තනීය භවයෙන් තොරයි කියන එක සාකච්ඡාවේදී න්‍යායිකව පිළිගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දෘෂ්ටිය ටිකක් බුරුල් වුණාට ඒ අත්ත සංඥාව ඉතිරි වෙලා තියෙනවා අපේ මනසේ. ඒ සංඥාව ගැලවෙන්න නම් භාවනාවට ගිහිල්ලා බලන්න ඕන. ඒ කියන්නේ දකින වෙලාවෙම දකින දේ, අහන වෙලාවෙම අහන දේ, විඳින වෙලාවෙම විඳින දේ අත්තද අත්තනියද කියලා තමන්ම නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා බලන්න. මොකද දැන් ඒක ප්‍රත්‍යක්ෂ අත්දැකීමට හසු වෙලා තියෙනවා. යමක් බලමින් ඉන්න මොහොතේ බලමින් ඉන්න දේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ පච්චත්තයක් ඒක. පච්චත්තයක් කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙලා තියෙනවා කියන එකයි. ඉතින් අපි බලන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර වෙච්ච දේ. දිට්ඨය, සුතය, මුතය, විඤ්ඤාතය කියලා අපි ඕක හතරක් කරලා තියෙන බුදු පියාණන්. අන්න ඒක අත්තනීය ස්වභාවයෙන් තොරයි කියන එක මේ කියන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් අසුතවා පුතුජනගේ උත්සාහය තියෙන්නේ මේ දිට්ඨය, මේ සුතය, මේ මුතය, මේ විඤ්ඤාතය මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අහන දකින විඳින දේ තමන් කරගන්න. තමන්ගේ කරගන්න. දරණ උත්සාහයක් තමයි තියෙන්නේ. ඕක තමයි මුළු ලෝකෙම තියෙන ගැටලුව. මේ අත්තනීය ස්වභාවය. ලෝකයේම කියලා කියන්නේ මිනිස්සුන්ගේ හිතවල තියෙන ගැටලුව. මේ දකින දේ, මේ අහන දේ, මේ විඳින දේ, මේ වටහා ගන්න දේ, එහෙම නැත්නම් දැක්ක දේ, ඉන්න දේ, ඇසුව දේ, වටහා ගත්ත දේ අත්තනීය කරගන්න දරන උත්සාහය. ස්වකීයත්වය අත්ත දැන් ඒක පැහැදිලි. මමත්වයක් නැත්නම් අයිතිවාසිකමක් මමත්වාරෝපණයක් කරන පංචස්කන්ධය තමයි අපි කලින් සාකච්ඡාවල මේක පැහැදිලි කරගත්තා. පංචස්කන්ධය මම කියන, මගේ කිය, මට ඕන හැටියට පවත්වා ගන්න. ඊළඟට මේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ මම කිය. මගේ කියන, මට ඕන හැටියට පවත්වා ගන්න ප්‍රයත්න කරනවා. ඕක නෙවෙයිද කියලා බලන්න මේ ලෝකේ මේ කෙරෙන සමස්ත දැඟලිල්ලේ තියෙන මොන දැඟලිල්ලක් දඟලනවද මිනිස්සු? ඒ සඳහා කරන වැර වෑයම, විඳින දුක්ඛ දෝමනස්ස ටික ගහමරා ගැනීම. ඕක ඇතුලේ ඔය ගැටලුව නෙවෙයිද කියලා බලන්න හොඳට තියෙනවා. චින්තාමය වශයෙන් හොඳට නිස්කලංකව පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරලා බලන්න. මේ මිනිස්සු මේ දඟලන දැඟලිල්ල, අපි මේ දඟලන දැඟලිල්ලේ මූලය මොකද්ද කියලා? මූලය තමයි මේ අත්තනීය ස්වභාවය. ඉතින් මමත්වාරෝපණය කරන්න යනවා හැම එකටම. ආරෝපණය කරනව නැතුව නෙමෙයි. මේ ආවල් දෙය කෙරුවෙත් මම, මෙයත් මම. මේ මගේ කියලා. ඉතින් ආරෝපණය කෙරුව එකෙන් දුක් විඳින්න වෙනවා. ඇල්ලුවනම් යම දැම්මනම් අත්තනීය ස්වභාවයේ ඒතන ඉඳලා ඒකෙන් දුක උරුම කරගන්න, දුක් විඳින්න සිද්ධ වෙනවා. අර ඊට අදාළව මේ ලස්සන සෙන් කතාවක් තියෙනවා. මේක මිත්‍රයෝ දෙන්නේ ගමනක් ගියා. එහෙම යනකොට ඉස්සරහින් ගිය
තැනැත්තා කැලෑ පාරකින් යනකොට පටු පාරකින් එක්කෙනා පස්සේ එක්කෙනා යන්නේ. ඉතින් ඉස්සරහින් ගිය එක්කෙනා පාරේ තිබිලා ටක් ගාලා යමක් අහුලගෙන තමන්ගේ මල්ලේ දාගත්තා. ඉතින් පිටිපස්සේ ගිය එක්කෙනා දැක්ක මොකක් හරි අහුලගෙන මල්ලේ දාගන්නවා. ඉතින් අර යාළුවානේ මොකද්ද අහුලගත්තේ මල්ලේ දාගත්තේ කියලා. නෑ ඒක හිච්චර දෙයක් නෙමෙයි ඔයාට වැඩක් නෑ ඒක කියලා. නෑ කියන්නකො. නෑ වැඩක් නෑ ඔයාට ඒක කියලා. ඉතින් ඊට පස්සේ අර දෙන්නගේ තියුණු මිතුරුකමක් ටිකක් paludu වෙලා කමන්නේ මට ඕනේ නෑ ඔක ඔයාගේ. ඉතින් ඔක පෙන්නන්න නැත්තම් වැඩක් නෑනේ. ඒකත් ඔහොම යනකොට දෙන්න දැන් ටිකක් විරසකින් වගේ යන්නේ. අරක පෙන්නුවෙත් නෑ. අනිත් එක්කෙනාටක් ගාලා අහුල්ලා මල්ලේ දාගෙන දැන් යනවා. එතකොට මේ කැලෙන් යම්කිසි පුද්ගලයෙක් මතුවෙලා මේ ඕහෝ කොහෙද යන්නේ? ඔහොම ඉන්නවා මම මේ මගේ නැති වුණු භාණ්ඩයක් හොයනවා. උඹලා දෙන්නගෙන් කවුරු හරි ගන්න ඉඩ තියෙනකෝ මලු පෙන්නන්න කියලා කිව්වම මේ අර ඉස්සරහින් ගිය එක්කෙනාගේ මල්ල බැලුවා. බලනකොට ඒකේ තියෙන පොරවක්. අර අහුල ගලන දාගත්තේ තමන්ගේ මල්ලේ දාගත්තේ පොරව. එතකොට පොරේ අයිතිකාරයා තමයි අර හොය ආවේ. ඉතින් ඔන්න මේ අර මිනිහට කේන්ති ගිහිල්ලා උඹ තමයි මේ මගේ පොරව. නෑ ඉතින් මෙයා කියනකට අපි මේ නෑ එහෙම නෑ අපි මේ පාරයිනේ තියනවා දැකලා ඉතින් අපි කවුරුවත් නැති නිසා අපි මේක ගත්තා. ඊට පස්සේ පිටිපස්සෙන් එක්කෙනා මේ අපි කියන්නේ එපා. ඔයානේ දැන් අරගෙන මල්ලේ දාගත්තේ කියලා ඉතින් ඔයා කියන්නේ. මම කියන්නේ. අපි කියන්නේ මොකද? පිටිපස්සේ එක්කෙනාට මේක බලන්න උත්සාහ කරපුවම පෙන්වෙවත් නැහැ නේ අඩුම ගන්න. ඒ තරමට අර මසුරු ගමෙන් මමත්වේ දාගත්තා. මේ කොහෙවත් යන අනුන්ගේ දෙයකට පාරයිනේ තිබිච්ච අනුන්ගේ දෙයක් අරගෙන ඒක Taman එක්ක ආපු යාළුවටවත් පෙන්වන්නේ නැති මට්ටමට අරකට මමත්වේ දාගත්තා. එහෙනම් අර මිනිහා කිව්වා එහෙනම් ඔබ තමයි මේක ගත් එක කියලා. ඉතින් ගත්තනේ මේ හොඳටම අල්ලගෙන ගහලා අරකට උදුරගෙන ගියා. ඒක ඕක සෙන් කතාවක් ඇත්ත. එතෙන්ද කියන්නේ මේ පොරවක්වත් එකක් මේකක් නෙවෙයි. අපේ මේ පසිනුරන්ට ගෝචර වෙන දේවල් පිළිබඳව අපි වහාම මමත්වයේ දාගන්නවා විතරක් නෙවෙයි අත්ත ස්වභාවය විතරක් නෙවෙයි අත්තනිය වෙනවා. තමා වසඟේ පවත්ව ගන්නත් උත්සාහ කරනවා. අර පොඩි කතාව ඇතුලේ ඔය ඔක්කොම සමස්තේ තියෙනවා. අර පිටිපස්සෙන් ආපු යාළුවට මේක බලන්නවත් දෙන්නේ නැහැ. දෙන්නත් එක්ක ගමනක් යන්න ගියේ. දෙන්න යන ගමන් ඉතින් පිටිපස්සෙන් ආවේ තමන්ගේ යාළුවා මිත්‍රයා. එයාට මේක බලන්නවත් දෙන්නේ නැහැ. ඒ තරමට මේක අත්තනිය. නෑ මේක මමයි දැක්කේ. මමයි මේක අහුලගත්තේ. ඒක ඔයාට බලන්න ඕනේ නෑ. මේ ලක්ෂණය බලන්න. මේක තියෙනවා නේද? ඒකින් විඳින දුක් අතන පෙන්වන්නේ අර කැලේ ඉඳලා මතුවෙච්ච මිනිස්සයා පොරව අයිතිකාරය අර මිනිහට අල්ලගෙන තඩි බාලා මේ පොරව උදුරගත්තා. ඒතර ගත්ත නිසා ගුටි ගන්න ඕනේ. ඒක අල්ලගත්ත නිසායි ගුටි ගන්න. එතකොට මේ ගුටි කනවා කියන එකේ අදහස දුක් විඳිනවා කියන එක. එතකොට අර අනුන්ගේ පොරව කියන්නේ මේ ඇහැට කනට නාසයට දිවට කයට ඒ මොහොතේ ගෝචර වෙන දේ. එතකොට අර දැක්ක දෙයක්, අහුව දෙයක්, විඳ දෙයක් දැක්කට ඇහුවට විඳට ඒක මගේ කරගත්තා. මට ඕන හැටියට පවත්ව ගන්න ගියපු ගමම්ම අන්න අර ගුටි කනවා වගේ අර දුක් විඳින්න සිද්ධ වෙනවා. මානසික, කායික, සමාජීය වශයෙන් විශාල ප්‍රශ්න ගොඩක් රණ්ඩුවක් ඇති වෙනවා. ඉන්නේ ඒක දැකලා ඒකින් මිදීම තමයි සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී මහා වේදල්ල දේශනාවේදී කොට්ටික හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට මේ විදිහට උත්තර දෙන්නේ. කතමා චාවසෝ ශුඤ්ඤතා චේතෝ විමුක්ති. යාළුවා මිත්‍රයා මොකද්ද මේ ශුඤ්ඤතා චේතෝ විමුක්තිය කියලා කියන්නේ කියලා ප්‍රශ්නේ අහපුවාම ශුඤ්ඤං ඉදං අත්තේනවා අත්තනීනවා කියලා ඔහොම කෙටියෙන් උත්තර දුන්නා. අයං උච්චති ආවසෝ මේක තමයි මිත්‍රයා ශුඤ්ඤතා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මේක දැන් දකින්න වින්දට මොකද? මම මේක දකිමින් ඉන්නවා, අහමින් ඉන්නවා, ගන්ධ රස පහස වශයෙන් විඳිමින් ඉන්නවා, මනසින් වටහා ගනිමින් හිටියට මොකද? මේක ශුඤ්ඤං මේක තොරයි
අත්තේනවා අත්තනීයේනවා මේකට මමත්වයක් පළ කරන්න බෑ. සොකීයත්වයක් කියාපාන්න බෑ. මොකද මේක පටිච්ච සමුප්පන්නයක්. මේ මොහොතේ යම් හේතුඵල ධර්මතාවයක් හැටියට පෙනෙන්නේ. මේ පෙනෙන්නේ පටිච්ච සමුප්පන්න වශයෙන්. ඇහෙන්නේ පටිච්ච සමුප්පන්න වශයෙන්. නෑ ඇහෙනව නෙමෙයි. ඇහෙනවා. ඇහෙන්නේ නෑ කිව්වොත් ඉතින් එතකොට පටිච්ච සමුප්පාදයක් බොරු වෙනවනේ. ඇහෙනවා. පටිච්ච සමුප්පන්න වශයෙන් පේනවා. ඇහෙනවා. එතකොට එතන තේරුම් ගන්නවා දැන් මම කරගන්න බෑ ඇහෙන දේ. මොකද ඒකට අදාළ හේතු ටික ඉවත් වුණු ගමන්ම ඒක ඉවරයි. පේන දේ පේන නමුත් ඒ පේන්නේ පටිච්ච සමුප්පන්න වශයෙන්. හේතුඵලයක් විදියට පේන්නේ. ගන්ධ රස පහස වශයෙන් දැනෙන්නෙත් එහෙමයි. මනසට වැටෙන්නෙත් එහෙමයි. ඉතින් මේ මොහොතේ ඒ හේතු යෙදුනම ඒක පේනවා. නේ? දැන් සරල විදියට කතා කරොත් ඇහැ තියෙනකොට අතන රූපේ තියෙනකොට ප්‍රමාණවත් තරම් ආලෝකයේ තියෙනකොට අපි ඒකට ප්‍රමාණවත් තරම් දුරින් ඉන්නකොට ඒ පිළිබඳව මනසේ අවධානයත් යොමු වෙලා තියෙනකොට ඒක පේනවා කියන්නේ. දැන් ඔය ටික කෙරුවේ මමද ඔය ටිකට මට අධිපතිකම් පවත්වන්න පුළුවන්ද? මේ වෙනස් වෙන ඇහැ වෙනස් වෙන රූපය වෙනස් වෙන දුර වෙනස් වෙන ආලෝකය නේ? ඒවට අපිට පුළුවන්ද මේ ඒ තම මම කියන්නේ? ඒසෝ මේ අත්තා කියන්නේ අත්තනීය ස්වභාවයක් පළ කරන්න පුළුවන්ද? මේ ඇහැ නොවෙනස්ව තියාගන්න පුළුවන්ද? අර රූපේ නොවෙනස්ව තියාගන්න පුළුවන්ද? ඇහැ සහ රූපේ අතර තියෙන දුර නොවෙනස්ව තියාගන්න පුළුවන්ද? රූපේට වැටිලා තියෙන ආලෝකය නොවෙනස්ව තියාගන්න පුළුවන්ද? එහෙම හැකියාවක් මට තියෙනවද? එහෙම හැකියාවක් නැහැ. එහෙනම් මේ පේනවා කියන එක මේ මොහොතේ පේනවා කියන එක නැත්තම් මේ මොහොතේ ඇහෙනවා කියන එක පටිච්ච සමුප්පන්නයක්. නිසා වෙන දෙයක්. ඊට අදාළ හේතු නිසා සිද්ධ වෙන දෙයක්. ඒකයි මේ අත්තාත්තනීය ස්වභාවයෙන් තොරයි කියලා කියන්නේ. එහෙම නැතුව ශුන්‍යං කියන එකේ අදහස මොකක්වත් නැහැ කියන එක නෙවෙයි. ශුන්‍යං අත්තේනවා අත්තනීයනවා නිච්චේනවා දුවේනවා සස්සතේනවා අවිපරිණාම ධම්මේනවා පටිසම්භිදා මග්ගයත් සරියුත් හාමුදුරන්ගේ දේශනාවක් කියලයි සාමාන්‍යයෙන් පටිසම්භිදා මග්ගය ගැන කතා කරන අය කියන්නේ. ඉතින් මේ ස්ථාන දෙකේදී මහා වේදල්ලේදීත් උත්තරේ දෙන්නේ සරියුත් හාමුදුරුවෝ. පටිසම්භිදා මග්ගයත් සරියුත් හාමුදුරන්ගේ දේශනාවක් කියලා අපි පිළිගත්තොත් ඉතින් උත්තරේ දෙන්නෙත් එතෙන්දී ඒ විදිහටම. එතකොට ඔන්න ඔය විදිහට අපිට පේනවා මේ අනත්ත් ලක්ෂණය. අපි මේ කතා කරන්නේ මේ දවස්වල. අනත්ත් අත්තනීය කියන මේ දෘෂ්ටිමය දෝෂය. ඒක එහෙමද අත්තද අත්තනීයද කියලා දැන් අපි මේ දේශනා පදනම් කරගෙන අපි ඉතින් විමසා බැලීමක් කරනවා මේ සූත්‍ර දේශනා පදනම් කරගෙන. ඊළඟට මම තවත් මෙතෙන්දි කැමති සූත්‍රයකට දෙකකට ඔබේ අවධානය යොමු කරන්න. අපිට හමු වෙනවා සංයුත්ත නිකායේ කන්දවග්ගපාළියේ කන්ද සංයුත්තේ නකුල පිටු වර්ගයේ කාලත්තය අනත්ත කියලා සූත්‍රයක්. ඒක සමහර වෙලාවට අතීත අනාගත සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙනවා. නැත්නම් කාලත්තය අනත්ත සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙනවා. හොයාගන්න පුළුවන් සංයුත්ත නිකායේ කන්ද වර්ගය කියන්නේ ඒකේ තුන්වෙනි කොටස. ඊට පස්සේ තුන්වෙනි කොටසට ගියාම වර්ග තියෙනවා. ඒ වර්ග වලින් නකුල පිටු වර්ගය. ඒකට ගියාම අපිට දකින්න පුළුවන් මේ 11 වෙනි සූත්‍රයේ හැටියට කාලත්තය අනත්ත සූත්‍රය. එතෙන්ද බුදුරජාණන් වහන්සේ මෙහිම සාවත්ති නිදානං කියන්නේ කෙටියෙන් දක්වලා තියෙන සවැත් නුවර දේවරම් බෙහෙරදී බුදුරජාණන් වහන්සේම තමන්ගේ ශ්‍රාවකයන් අමතලා කරන දේශනාව රූපම් භික්කවේ අනත්තා අතීත අනාගතං ඉස්සර වෙලා ගන්නවා මේ අතීත සහ අනාගත කියන දෙක. ඒතකොට දැන් අතීත රූපයයි අනාගත රූපයයි කියන්නේ මොකක්ද? අතීත රූපය කියලා කියන්නේ දැකලා මතකයේ තියෙන රූප සංඥාවට.
දැක යම් මොහොතක ඉන්ද්‍රිය ගෝචර වුණා, ඇසට පෙනුණා, ඒ පෙනුණ දේ පිළිබඳව කිසියම් ආකාරයක මතක සටහනක් පවතිනවා. ඒකටයි අතීත රූපය කියලා කියන්නේ. ඇත්තටම රූප සංඥාව. අනාගත රූපය කියන්නේ මොකද්ද? දැකලා නැහැ තාම. නමුත් දකින්න පෙරම් පුරණ එක. නැත්තම් දකින්න හිතින් චේතනාකරණය කරනවා. මේ වගේ රූපයක් අනාගතේ මට තියෙන්න ඕන, දකින්න ඕන, පවත්ත ගන්න ඕන, හදන්න ඕන, නිර්මාණය කරන්න ඕන. ඒ විදිහට මනසින් එක්තරා විදිහකට අනාගතයට ප්‍රක්ෂේපණය කරලා වර්තමානයේ එහෙම දෙයක් ගැන මනසින් සැලසුම් කරනවා. අපිට සංස්කාර කියන්නත් පුළුවන්. මනසින් සකස් කරන දේ. ඔය දෙක තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අතීත අනාගතං කියලා රූපය පෙන්වන්නේ. රූපං අතීත අනාගතං. නමුත් මේ දෙකත් අනත්තා. දැන් අතීතයේ දැක්ක රූපය පිළිබඳ රූප සංඥාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒක අපි කැමති විදිහටම පවත්වා ගන්න බෑ. ඒක අමතක වෙලා යනවා. ඒක ගෙවිලා යනවා. අනාගතයේ පිළිබඳ කිසියම් රූප කාය මෙසේ විය යුතුයි කියලා හෝ කිසියම් වෙනත් බාහිර රූප ධර්මයක් මේ විදිහට සකස් කළ යුතුයි කියලා හිතලා අපි ඒක සකස් කරන්න එළඹුණාට පෙළඹුණාට යොමු වුණාට ඒක මම කැමති ආකාරයට මේ විදිහටම සකස් කරන වෙන්න බැරි වෙන්න පුළුවන්. අපි හිතමු ගයක් හදන්න උත්සාහ කරා කියලා උදාහරණයක් ඇරෙන්නේ. අපි ප්ලෑන් එකක් හදලා ඔක්කොම කරලා මෙන්න මේ විදිහටයි ගේ හදන්නේ. ගේ කියන්නේ රූප ධර්මයක්නේ. කියලා කිව්වට සමහර වෙලාවට ඒක ඒ විදිහටම කරන්න බැරි වෙනවා. ඒක භාගයයි හදා ගන්න ඕනේ. නැත්තම් කාමර දෙකයි හදා ගන්න ඕනේ. එනත මේ ප්ලෑන් එක සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. හේතුඵල ධර්මානුකූලව. ඒකයි. ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කෝපනවාදෝ පච්චුප්පන්නස්ස රූපං. අතීත රූපං අනාගත රූපං පච්චුප්පන්නස්ස රූපං. පච්චුප්පන්න කියන්නේ මේ දැන් ඇහැට පේන රූපය. බලමින් ඉන්න රූපයටයි පච්චුප්පන්න කියන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා සියුම් පැතිකඩක් දැන් පේන එක පච්චුප්පන්න රූපය. අතීත රූපය සහ අනාගත රූපය කියලා දෙකකුත් තියෙනවා. අතීත රූපය කියන්නේ ඇත්තටම කලින් දැකලා තියෙන රූප සංඥාව. අනාගත කියලා කියන්නේ දැකලත් නැහැ. නමුත් දකින්න සැලසුම් කරන දැනට මනසින් සැලසුම් කරන ප්‍රපංච කරන රූප ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි ප්‍රබල කාරණේ හැටියට අරන් තියෙන අතීත අනාගත දෙක නෙමෙයි පච්චුප්පන්නේ. කෝපනවාදෝ පච්චුප්පන්නස්ස. දැන් පච්චුප්පන්න එකේ තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය අපිට හොඳට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. එහෙනම් අතීත අනාගත ගැන දෙකත් ඒවම තමයි. ඒවා ඒ විදිහටම වෙනස් වෙනවා. ඉතින් ඒවම් පස්සං බික්කවේ සුතවා ආර්ය ශාවකෝ අතීතස්මින් රූපස්මින් අනපෙක්කෝ හෝති. එතකොට මේ අතීත රූපේ පිළිබඳ අනපෙක්කෝ හෝති. ඒක ගැන අපේක්ෂා සහිත වෙන්නේ නැහැ. ඊළඟට අනාගතං රූපං නාබිනන්දති. අනාගත රූපය පිළිබඳව අභිනන්දනය කරන්නේත් නැහැ. අභිනන්දනය කියන වචනය මේ සතුටු වීම කියන අර්ථය තියෙනවා. තෘෂ්ණා කරනවායි කියන අර්ථත් සමහර අය පරිවර්තනය දීලා තියෙනවා. නමුත් අභිනන්දනය ඒක පිළිබඳව මේ තදින් ඒ පිළිබඳව ප්‍රමෝදයටපත් වීමකුත් නැහැ. මොකද අභිනන්දනය කරන්න ඒකට උපාදාන කරන ලක්ෂණය වැඩි වෙනවා. ඒකයි බුදුදහමේ නාබිනන්දති කියන වචනයක් යොදලා තියෙන්නේ. යම් කිසි දෙයකින් දැන් බැලුව බැලමට යමක් අල්ලගෙන සතුටු වෙන එක නරකද කියලා අපිට අහන්න පුළුවන්. නන්දති සතුටු වෙනවා කියලා කියන්නේ. එතකොට අභිනන්දති කියන තැනට එනකොට ඒක මේ ඊට වැඩි ටිකක් බරපතල වෙලා තියෙනවා. මේ සතුට හිතින් හදලා ඒකටම තද බල විදියට ඇලිච්ච ගතියක් මේ අභිනන්දනයේ තියෙනවා. ඒක නිසා මේ අනාගතං රූපං නාබිනන්දති. අරිය ශාවක මේ ප්‍රතිපදාවේ හැටි එහෙමයි.
අනාගත රූපයක් පිළිබඳව අපේ තියෙනවා මනසේ. මේ මගේ රූපකාය අනාගතේ මේ විදිහට මම පවත්වා ගන්නවායි කියලා කෙනෙකුට හිතා ගන්න පුළුවන් නේ. ඒක හිතාගත්තට වැරද්දක් නැහැ. අනාගතයේ දවස් මම මේ විදිහේ ගයක් හදනවායි කියලා හිතාගත්තට වැරද්දක් නැහැ. ඉතින් ඒව ලෝක සම්මත වශයෙන් කියන දේවල්. නමුත් අනාගතං රූපං නාබිනන්දති. පරපතල විදියට ඒකට හිතින් ප්‍රබෝධනේ වෙලා මම ඒක එහෙමමයි කරන්නේ. ඒක වෙනස් කරන්නේ ආදී වශයෙන් කියලා එහෙම හිතන්න හොඳ නැහැ. මොකද ඒක අනත්ත. අපි මේ කතා කරන්නේ අනත්ත ස්වභාවය. ඒක ඒ විදිහටම මම කැමති ආකාරයටම ඒ විදිහටම පවත්වන්න බැරි වෙන්න පුළුවන්. ඒක නාගතං රූපං අතීතං රූපං අනපෙක්කෝ හෝති අනාගතං රූපං නාබිනන්දති. ඊළඟට කියනවා පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. දැන් මේ අත්විඳින්මින් ඉන්න දේ තමයි පච්චුප්පන්න රූපය කියලා කියන්නේ. රූප ධර්මයේ රූපකාය හෝ රූප මොනවාරි රූපයක්. දැන් දකිමින් අහමින් විදිමින් බලමින් ඔය කොයි විදිහටත් පහෙන්ම කරන්නේ රූපනේ. බලන්නෙත් රූප, අහන්නෙත් රූප, දකින්නෙත් ගන්ධ රස පහස වශයෙන් විඳින්නෙත් රූප. රූප ධර්ම භෞතික දේවල් සතර මහා භූත. එතකොට පච්චුප්පන්න රූපය කියන්නේ ඕකයි. දැන් මේ මොහොතේ දකින්න දේ, අහන දේ, විඳින දේ. ඒකට තමයි පච්චුප්පන්න රූපය. ඒක නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. නිබ්බිදා මේ වචනේ කලිනුත් අපි තහමු වෙලා තියෙනවා. මේ නිබ්බිදා කියන්නේ ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න දරන ප්‍රයත්නේ. නිබ්බිදාය පටිපන්නෝ. ඔය සුපටිපන්න කියන එකේ අදහස එන්නේ ඔතනින් තමයි. යමක යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා නම් එයා සුපටිපන්න කෙනෙක්. නිබ්බිදාය පටිපන්නෝ විරාගාය පටිපන්නෝ නිරෝධාය පටිපන්නෝ සුපටිපන්නෝ. දැන් සුපටිපන්නෝ කියන වචනේ අපි නිතරම කියනවනේ. ආර්ය ශ්‍රාවක ගුණයක් හැටියට. අපේ තියෙන ගුණයක් ඒක. අපි නේ ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ වෙන කවුද? අපේ තියෙන ගුණයක් තමයි නිබ්බිදාය පටිපන්නෝ. මොකේද? රූපස්ස වේදනාය සංඥාය සංකාරාය විඥානස්ස නිබ්බිදාය පටිපන්නෝ. ඒ කියන්නේ ඉති යථා ස්වභාවය අවබෝධ කරගන්න නිතරම උත්සාහ කරමින් ඉන්නේ. ඒ අවබෝධ කරගන්න මගට පිළිපන්න. ඊළඟට විරාගාය පටිපන්නෝ. විරාග කියන්නේ නොඇලී ඉන්න උත්සාහ කරන, නොඇල්ම පුරුදු කරන, පුහුණු වෙනවා. මොකක් සම්බන්ධයෙන්ද? රූපස්ස වේදනාය සංඥාය සංකාර විඥානස්ස විඥානස්මි විඥානස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. ඔය විදිහට. ඒ වගේම නිරෝධාය පටිපන්නෝ හොති. නිරෝධ කියන්නේ ඒක අවසන් කරනවා කියන එක නෙමෙයි. ඒවා අවසන් වේවි. අවසන් වෙන්න ඕන වෙලාවට රූපේ රූප ධර්මයේ ඇති වුණා වගේම නැති වෙලා යයි. ඒව නැති කරන්න අපි දඟලන්න ඕනේ නැහැ. වේදනාව ඇති වුණා වගේ නැති වෙලා යයි. ඒවට දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. සමහරු මේ නිරෝධ කියපු ගමන්ම ඒක අල්ලලා නැති කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒක නෙමෙයි නිරෝධ කියන්නේ. මොකද නිරෝධ කියන සත්‍ය අපේ චතුරාර්ය සත්‍යයෙන් එකක්නේ. නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය විස්තර කරන තැන කියන්නේ නැහනේ රූපය අවසන් කරනවායි, වේදනාව අවසන් කරනවායි, සංඥාව අවසන් කරනවායි, සංකාරය අවසන් කරනවායි, විඥානය අවසන් කරනවායි කියලා කියන්නේ. කොහොමද කියලා තියෙන්නේ? තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍යනාලේ. මේකත් එක්ක තියෙන මේ මෝඩ පොර බැදිල්ල මොකක් එක්කද? රූපේ එක්ක, වේදනාව එක්ක, සංඥාව එක්ක, සංකාරය එක්ක, විඥානය එක්ක තියෙන මෝඩ පොර බැදිල්ලනේ නතර කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නතර කරන්න යනව නෙවෙයිනේ. උතන තමයි හුඟක් අය පටලවා ගන්න. බණ වලටත් කියන්නේ නිරෝධ කිව්ව ගමන්ම
රූපේ නතර කරන්න, රූපේ නැති කරන්නයි අපි මේ යන්නේ. වේදනාව නැති කරන්න, රූප වේදනා සංඥා සංකාර විඥාන නැති කරන්න දඟලන්න ඕනේ නැහැ. ඒවා සබාධමයට අයිති දේවල්, ඒවා හටගත්තා වගේම සබාධම විසින් මේවා නිමා කරනවා. ගැටලුව තියෙන්නේ ඒවා පිළිබඳ ඇති කරගන්න මේ තණ්හා මාන දිට්ඨි. අන්න ඒ ටික නිමා කිරීමයි නිරෝධ කියන්නේ. ඒකයි නිරෝධාරි සත්‍යයේදී රූපස්ස වේදනාය සංඥාය සංකාරස්ස විඥානස්ස අශේෂ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ කියලා නෙමෙයි කිව්වේ. කිව්වේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. අන්න නිරෝධ කියන්නේ අපිම හදාගත්ත අපේ මෝඩ දෘෂ්ටිය. වැරදි සංකල්පය. මොකක් ගැනද? රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන. අන්න ඒක දුරු කරන්න පිළිපන් කෙනා සුපටිපන්න. නිරෝධාය පටිපන්නෝ හෝති. නිබ්බිදාය පටිපන්නෝ, විරාගාය පටිපන්නෝ, නිරෝධාය පටිපන්නෝ, සුපටිපන්න. සුපටිපන්න කියන වචනේ කිව්වට හුඟ දෙනෙක් සුපටිපන්න කියන වචනේ අර්ථය දන්නේ නැහැ. ඒක ඉතින් හොයාගන්න ඕන මේ වගේ ගැඹුරු සූත්‍ර සාකච්ඡා කිරීමේ. ඕකයි ස්වභාවය. ඉතින් අර වර්තමාන රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය පච්චුප්පන්නස්ස කිව්වේ ඒකයි. අන්න ඒක නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ඒක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. ඉතින් ඔය කාලත්තේට අල්ලලා අනත්ත කාලත්තය අනත්ත සූත්‍රය කියලා ඔක හඳුන්වලා තියෙනවා. ඔය බුද්ධ දේශනාව. ඉතින් ඕකේ කියන්නේ අන්න ඒකයි. කාල තුනටම අනුව බලපුවාම රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේම ඔතෙන්දි බුදුරජාණන් වහන්සේ කාල තුනට දාලා පෙන්නනවා. ඒක තුනටම අදාළව අපිට පෙන්눔 කරන්න පුළුවන්. අතීතං රූපං අතීත අනාගත පච්චුප්පන්න කියලා. වේදනා අතීත අනාගත පච්චුප්පන්න. සංඥා සංකාර විඥාන ඒ විදිහට පුළුවන්. අනාගතං විඥාන අතීතං විඥානං පච්චුප්පන්නස්ස විඥානස්ස කියලා ඔහොම පෙන්වන්න පුළුවන් නේ. ඉතින් ඒ එකක්වත් තමන් කියන්නවත් තමන්ගේ කියලා තම වසඟේ හසුරවා ගන්නවත් බැරි ලක්ෂණේ මෙතෙන්දි පෙන්නනවා. ඉතින් මේ සාකච්ඡාවේ අවසානයේ මම කැමති තෝරගන්න අපිට තව අංගුත්තර නිකායේ අපිට තව සූත්‍රයක් මුණ ගැහෙනවා සංයුත්ත නිකායෙම සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ නව පුරාණ වර්ගයේ අනත්ත නිබ්බාන සප්පාය සූත්‍රය කියලා සූත්‍රයක්. එහෙම නැත්නම් තතිය සප්පාය සූත්‍රය කියලා සමහර වෙලාවට සඳහන් වෙලා තියෙන්න පුළුවන්. නිබ්බාන සප්පාය මේ අනත්ත් ස්වභාවයේ නිවනට උපකාරී වෙන ආකාරය දේශනා කරන දේශනාව. අපි දැන් මේ සූත්‍ර ගොඩක් තිබුණට අපි කරන්නේ ගත්ත මාතෘකාවට සූත්‍ර ලං කරගෙන ඒ මාතෘකාව හොඳට පැහැදිලි කරගන්න එකයි. ඒකයි මම මේ තැන් වලින් අදාළ සූත්‍ර මතු කරන්නේ. මේවා හැමෝටම කියවන්න පුළුවන්. මේ අපේ හිතලු නෙමෙයි. එතකොට අනත්ත නිබ්බාන සප්පාය සූත්‍රය. අනත්තතාව නිබ්බාන සප්පාය වෙන්නේ මොකද්ද? සප්පාය කියන වචනේ සාමාන්‍යයෙන් අපි දන්නෝනේ. මේ නිවන සපයනවා කියන අර්ථය. නැත්නම් නිවන සාක්ෂාත් කරගන්නට උපකාරී වෙනවා කියන අර්ථය. ඉතින් අර වගේම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා මේ කරන දේශනාවක් තියෙන. ඊටම කෙටියෙන් සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය කොහොමදත් එහෙමයි. සංක්ෂිප්තව දේශනා තියෙන්නේ. නිබ්බාන සප්පායං වූ භික්ඛවේ පටිපදං දේශිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත ආදී වශයෙන් කියලා අර මූලික අවවාදයෙන් පටන් ගන්නවා. නිබ්බාන සප්පාය නිවනට උපකාරී වූ නැත්නම් සහාය වෙන දායක වෙන ප්‍රතිපදාවක් මම නුඹලට කියනවා.
නිවන් මඟට පිළිපන්න අයට උපකාරක වෙන ධර්මතාවක් මම කියලා දෙනවා. සාදුකම් මානසිකරවත වාසිස්සාමි මේක හොඳින් මෙනෙහි කරගන්න තේරුම් ගන්න කියලා. කතමාච සා භික්ඛවේ නිබ්බාන සප්පාය පටිපදා. මොකද්ද මම මේ කියන නිබ්බාන සප්පාය පටිපදා නිවනට උපකාරී වන්නා ප්‍රතිපදා. ඉද භික්ඛවේ භික්ඛු චක්කුං අනත්තාති පස්සති. රූපා අනත්තාති පස්සති. චක්කු විඥානං අනත්තාති පස්සති. චක්කු සම්පස්සෝ අනත්තාති පස්සති. යම් පිදං චක්කු සම්පස්සපච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනත්තාති පස්සති. මේ කියන්නේ අපේ මේ මාතෘකාවට අදාළ අනත්ත් ස්වභාවය. අර අත්ත අත්තනීය භවෙන් තොර බව. ඒකයි මේ පේන්නේ. ඉතින් මෙතෙන්දී විශේෂත්වය තමයි මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ ටිකක් ගැඹුරට ගෙනියන. ස්වභාවිකව මේ දේ මේ දක්වා වේදනාව දක්වාම ගෙනියන. මොකද්ද වේදනාව දක්වා ගෙනියනවා කියලා කියන්නේ? කතමාච සාභික්කවේ නිබ්බාන සප්පාය පටිපදා ඉද වික්ඛවේ චක්කුං අනත්තාති පස්සති. එතකොට මේ චක්කු කියන එක අපිට ප්‍රත්‍යක්ෂ දෙයක් නේ. අපිට ඇහැ කියලා එකක් තියෙනවනේ. පේන ගතියක් තියෙනවනේ. ඒක අපි ඇහෙන් බලන ගමන් තමයි ඇහැ අත්තද අනත්තද කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේ ඇහැ තුලින් පොතෙන් නෙමෙයි. පොතෙන් දේශනාවෙන් අපි කරන්නේ මේ කමඨහන තේරුම් ගැනීම. එතකොට කමඨහන වඩනවා කියන්නේ භාවනාව කරනවා කියන්නේ මේ ඇහින් බලන ගමන් ඇහැට හිත යොමු කරලා බලනවා. මම දැන් ඇහින් බලනවා. මේ ඇහැ අරගෙන ඉන්නේ මම. ඇහෙන් යමක් මේ ඇහැ මම මේ බලන ඇහැ අත්තද අනත්තද? අත්ත අත්තනීය ස්වභාවයෙන් යුක්තද? එහෙම නැත්නම් අනත්ත අනත්තනීය ස්වභාවයෙන් යුක්තද කියලා බලන්න. එතකොට ඒක එක දිගට ඇහැ භාවිත කරමින් අපි ඒකට කියන්නේ ඇහින් බලමින් කියලා. ඇහැ භාවිත කරමින් අපිට මේ භාවනාව යෙදෙන්න පුළුවන්. එතකොට තේරෙනවා ඇහැ අත්ත අත්තනීය ස්වභාවයෙන් තොරයි කියලා. පස්සති. ඒක දකින්න. මෙතන පස්සති කියන්නේ ඥානාති පස්සති කියලා වචන දෙකක් අපේ භාවනාවේ එනවා. ඥානාති කියන්නේ ඔය සාමාන්‍යයෙන් සුතමේ වශයෙන් යමක් දැනගන්නවා කියන අදහස. පස්සති කියන්නේ ඒක භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා. එතකොට මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා එහෙම බලන්න. ඊළඟට චක්කුව විතරක් නෙමෙයි චක්කුවට ගෝචර වෙන දේ ඒකට කියන්නේ රූප කියලා. රූපා අනත්තාති පස්සති. අපි රූප ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා පේන දෙයට. ඒ විදිහට. ඒකට අවධානය යොමු කරපුවාම ඒකෙත් අපිට පේනවා අනත්ත් ස්වභාවය. අපිට ඒක දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙත් කිසියම් ආකාරයක මේ එහෙම මේ අපාලිත ගතියක් තියෙනවා කියන කාරණේ. මොකේද? ඇහැට පේන දේ. තවත් ඉතින් අනිත් ඒවාත් හිතා ගන්න පුළුවන් නේ. කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ, මනසට වැටහෙන දේ කියලා දැන් ඒවා අපිට ඉතිරි ඒවා හිතා ගන්න පුළුවන්. ඒ වගේම ඔය දෙක චක්කුංච පටිච්ච රූපේච uppajjati ඊළඟට තුන්වෙනි එක්කෙනෙකුත් ඔතන හට ගන්නවා. ඒක තමයි චක්කු විඥාන. චක්කු විඥානං අනත්තාති පස්සති. එතකොට ඒකත් අපිට ඒක ඊටාම සියුම් එකක් චක්කු විඥානය කියන එක. අර ඇහැයි රූපයයි දෙක හුඟක් ප්‍රකටයි අපිට. නමුත් චක්කු විඥානේ ටිකක් අප්‍රකට නාම ධර්මයක් ඒක. ඒ කියන්නේ මොකද්ද? අපි කියමු හිත අවදි වුණා කියලා. නැත්තම් හිත යොමු වුණා කියලා. ඇහැ හරහා මනසේ යොමු සිද්ධ වෙන නිසා මේ විඥානයේ චක්කු විඥාන කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් එහෙම යොමු වෙනවනේ. ඒ යොමු වීමත් සමහර වෙලාවට සමහර දේවල් වලට ඇහැ යොමු වෙන එක වළක්ව ගන්න බෑනේ අපිට.
හොඳට බලන්න සමහර දේවල් වලට ඇහැ යොමු වෙනවා. ඒක අපි සමහර වෙලාවට ඒ ඇහැ යොමු වීම පිළිබඳව චක්කු විඥානේ පහළ වීම පිළිබඳව අපි නිකන් අකමැත්තව. මට මේවා පේනවා. මට මේවා ඇහෙනවා. සෝත විඥානේ පහළ වෙනවා. ඒක අනත්ත් ලක්ෂ අපිට හොඳට පේනවා. අපිට මේකට ඒ ශබ්දෙට හිත යනවා. වළක්ක ගන්න බෑ. ඉතින් භාවනා යෝගීන් ඕක හරියට නෝකාඩු කියන කතාව භාවනාවට ආපුවම ඒ සායනාත බෑනේ මේ එක රූප වේනවනේ ශබ්ද ඇහෙනවනේ. හරි මේක කරන්න බෑනේ භාවනාව. ඉතින්දි තමයි මේ ගැඹුරු විදර්ශනාව මේ විදර්ශනා භාවනාවට යා යුත්තේ. සෝත විඥානයේ අනත්තා. ඒ කියන්නේ මේ මනස ශබ්දයට යොමු වීම අපිට පාලනය කරන්න බෑ. ඒක මගේ කියලා ගන්නවා භාවනා යෝගිය. මට ඕන හැටියට පවත්ත ගන්න ඕනේ කියලා හිතනවා. මේ ශබ්ද ඇහෙන්න බෑ මට භාවනා කරද්දී. මම භාවනා කරනවා. ඒක නිසා මේ ශබ්ද ඇහෙන්න බෑ කියලා හිතනවා. ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඔන්න අත්තනිය වුණා. මොකද්ද? සෝත විඥානය. බුදුජානක සිතාම ගැඹුරට පෙන්නන අපිට සෝත විඥානං චක්කු විඥානං අනත්තාති පස්සති. අපි ඒකේ අනත්ත් ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඇහැ යොමු වෙනවා. ඒ කියන්නේ ඇහැ මගින් රූපයට හිත යොමු වෙනවා. ඒකට තමයි චක්කු විඥාන කියලා කියන්නේ. ශබ්දයට හිත යනවා. සෝත විඥානයි. ගන්ධයට හිත යනවා. හිත අවදි වෙනවා. හිත යොමු වෙනවා. ගාහන විඥානය. රසයට හිත අවදි වෙනවා. හිත යොමු වෙනවා. ජීවහා විඥානය. පහසට හිත අවදි වෙනවා. හිත යොමු වෙනවා. කාය විඥානය. කාරණේට ධර්මතාවයට හිත අවදි වෙනවා. හිත යොමු වෙනවා. ඒක තමයි මනෝ විඥාන. විඥානං අනත්තාති පස්සති. බුදුජානනාංශ අපිට පෙන්වනවා අන්න ඒකේ අනත්ත් ස්වභාවය දකින්න කියලා. ඉතින් අපි ඕක දකින්න නැතුව උවත් එක්ක හරියට රණ්ඩු කරනවා. සාමාන්‍ය ජීවිතේ බලන්නකෝ. අනේ මට මේවා පේනවනේ. මට මේවා ඇහෙනවනේ. මට මේවා දකින්න සිද්ධ වුණානේ. කියලා අරක අල්ලගෙන කරන අරගල ඇති කරගන්න පශ්චාත්තාප නේ ඊට පස්සේ රණ්ඩුවටත් යනවා. මේවා පේනවනේ නැත්නම් මේක පෙන්නුවනේ කියලා මට අහන්න සැලැස්සුවනේ කියලා. නමුත් මෙතන මේක අනත්තා ශුඤ්ඤං අත්තේනවා අත්තනියේනවා මමය මගේ කියන බවින් තොරයි. ඉතින් ඒ ගැඹුරු ධර්මතාවයේ තේරුම් ගත්තොත් අන්න අපි අනිශ්චිත වෙනවා. අන්න අතම්මය වෙනවා. අන්න තථාගත වෙනවා. ඒක මම මේ දේශනාවේ මුලදී ඔය වචන තුන මතු කරේ. ඒක නොදකින්නකම් නිශ්චිතයි. ඒක නොදකින්නකම් තථාගත නොවේ. නොදකින්නකම් තම්මය වෙනවා. අතම්මය නෙවෙයි. අන්න ඒකයි. මේක මේ මොහොතේම යමක් දැක්කම යමක් ඇහුවම යමක් වින්දම මේකේ අනත්ත් ස්වභාවය අපි ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඉතින් මේ සූත්‍රේ තවත් ඉස්සරහට යනවා. යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං. අන්න වේදිතේ. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා කියලා වේදිතයක් අපි දන්නවා. වේදිතය ගැන සඳහන් වෙන අවස්ථාව තියෙනවා. ඉතින් ඒකත් අර විදිහටම දකිනවා. ඒ වේදිත කොයි විදිහට දකින්නේ? අනත්තාති පස්සති. යමක් විඳිනවනේ විඳින්න වෙනවනේ. දැන් අපි සමහර වෙලාවට කියනවා අයියෝ මට මේව විඳින්න වෙලා තියෙනවා. අයින් මේ නාසයෙන් දිවෙන් කයින් මම්ම විඳිනවා මටම විඳින්න වෙලා තියෙනවා කියලා අර වේදිතය අත්ත කරගන්නවා අත්තනිය කරගන්න.
ඉතින් එතන ඉඳලා අර කැලේදී අර මිනිස්සයා මේ අනුන්ගේ පොරව තමන්ගේ මල්ලේ දාගෙන ගුටි කෑවා වගේ එතන ඉඳලා ඉතින් දුක් විඳින්නේ බවටපත් වෙනවා. එතන ඉඳලා ඒකත් එක්ක පොරබදන්නේ තණ්හාවෙන් මානෙන් දිට්ටි පොරබදන්නේ බවටපත් වෙනවා. ඉතින් මේ අත්තනීය කරගන්නෙත් ওই තණ්හා මාන දිට්ටි වලින්. ඉතින් ඒකයි මේ මෙච්චර ගැඹුරින් මේ කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට රූප විතරක් නෙමෙයි ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ගැන ඊට පස්සේ රූප චක්කු මේ ඇහැ කන නාසය දිවකය මන ගැන චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන ගැන ඊළඟට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී පස්සේ ගැන ඒ පස්සජා වේදනාව ගැන පස්සපච්චය වේදනා ඒ පස්සෙන් ඇති වෙන වේදනාව ගැන කියන ওই ස්වභාවික සංසිද්ධි ටික ඇහැ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනාව මේ පහ ස්වභාවිකයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න හේතුඵල. ওই එකක්වත් මම කරගන්නේ නෑ මගේ කරගන්නේ නෑ. අයං කෝසා භික්ඛවේ නිබ්බාන සප්පාය පටිපදා. එන්න මේක තමයි නිවනට උපකාරී වෙන ප්‍රතිපදාව. ඉතින් අපි නිවන් දකින්න කියලා දැනට කරන වැඩ බලපුවාම අපි කරන ඒවායි බුදුහාමුදුරුවෝ නිවන් දකින්න දේශනා කරපුවයි අතර මහා පරස්පරයක් තියෙනවා. අපි ඉතින් මේ ලෝකෙ රටේ තියෙන තරම් පින්කම් අරෝමියව කරලා කොඩි දාලා බෙර ගහලා දන් දීලා අපි කියනවා අපි නිවන් දකින්න ඇති වෙන්න වැඩ කරගෙන තියෙන්නේ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ නිබ්බාන සප්පාය පටිපදා දේශනා කරපු තැන් වලට ගිහිල්ලා බලපුවාම මේ මොනවද කරන්නේ? මේ මොනවද කරන්නේ? සම්පූර්ණම මේ මිච්ඡා පටිපත්ති අවිජ්ජාවක ඉන්නේ. ප්‍රතිපත්ති සම්පූර්ණ වරද්දාගෙන තියෙන්නේ. මේ මගට පිළිපන්නයි. ඉතින් ඒක නිසා නිබ්බාන සප්පාය පටිපදාව ඔය සූත්‍රයෙන් මම මේ සාකච්ඡාව නිමා කරන්න කැමතියි. එතකොට අපි මේ අනත්ත කියන ධර්මතාවයේ ගැඹුරින් සාකච්ඡා කළේ අනත්ත ලක්ෂණ සූත්‍රය අපි ඉස්සර වෙලා මේ සඳහා ඉස්සරහට ගත්තා. මම හිතන්නේ අපි සාකච්ඡා දෙකකදී අනත්ත ලක්ෂණ සූත්‍රයට අවධානය යොමු කළා. අද තුන්වෙනි සාකච්ඡාව මේ සම්බන්ධයෙන් අපි අනත්ත ලක්ෂණේ පැහැදිලි කර ගන්න උත්සාහ කරපු. ඉතින් දැන් අපි මෙතෙන්දී භාවනාව තමයි කළ යුත්තේ. මොකද්ද මේකට අපි කිව්වොත් මොන භාවනාව කියලාද? ශුන්්‍යත විමුක්ඛ භාවනාව කියන්න පුළුවන් අපිට. සරියුත් හාමුදුරුවෝ කිව්වා ශුන්්‍යතා චේතෝ විමුක්ති භාවනාව. අපි එන්නේ මේ අනත්ත් ස්වභාවයේ අත්තනීය ස්වභාවයෙන් තොර බව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඉදන් මෙන්න මේක අල්ලගෙන ඉදන් කිව්වේ අන්න අර අන්තිමට අපි කතා කර සූත්‍රයට අනුව ඔය පහ. මොකද්ද පහ? ඉන්ද්‍රිය අරමුණ විඥානයේ පස්සේ වේදනාව. එකකට සම්බන්ධ කරලා කිව්වොත් ඇහැට සම්බන්ධ කරලා කිව්වොත් ඇහැ රූපය චක්කු විඥානයේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා. ඔය ටිකට තමයි සරියුත් හාමුදුරුවෝ ඉදන් කිව්වේ. ඉදන් කිව්වේ. මෙන්න මේක. ඉදන් ශුඤ්ඤං අත්තේන වාත්තනේනවා. එහෙනම් ඔය එකකවත් පොරබදන්න දෙයක් නැහැ. ඇහැ එක්ක පොරබදන්න දෙයක්වත් නැහැ. ඇහැට පේන එක ගැන පොරබදන්න දෙයක්වත් නැහැ. චක්කු විඥානේ පේනවයි කියන එක ගැන අඬු සරුවල් ඇති කරගන්න දෙයක්වත් නැහැ. මේවා මගේ හිතට වදිනවා චක්කු සම්පස්ස. මේවා හිතට වදිනවා කියන එක ගැන අඬු සරුවල් වෙන්න දෙයක්. දුක් වෙන්න කනගාටු වෙන්න කෙලෙස් හදාගන්න දෙයක්වත් නැහැ. ඒ තුලින් ඇති කරන වේදනාව වින්දනය. සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. වේදනාව ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ වේදනං කියලා තනි වචනින් අතර කරන්නේ හැමතිස්සෙම වේදනං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා කියලා මේක පෙන්නනවා. මොකද වේදනාව කිව්ව ගමන් අපි බර වෙලා තියෙන්නේ
ඔය දුක් වේදනාව අල්ලගෙනනේ තියෙන්නේ. නෑ. තුනම අල්ලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනං කිව්වා. සුඛං වා කියලා තමයි පටන් ගන්නේ. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. එතකොට වේදනාව. ඔය එකක්වත් ශුන්‍යං තොරයි අත්තේනවා මම කියලා අයිතිවාසිකම් පාන්න බෑ. අත්ත නියේනවා මට ඕන හැටියට මං කැමති ආකාරයට හෝ අකමැති ආකාරයට පවත්වන්න බෑ. ඒක ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරා නම් ඒක තමයි නිබ්බාන සප්පාය ප්‍රතිපදා. නිවන රූපකාරී වෙන ප්‍රතිපදාව වෙන්නේ. හොඳයි මම හිතනවා මේ සාකච්ඡාව ඔපමණකින් අපිට සාකච්ඡාව නතර කරන්න පුළුවන්. අපි වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා මේ අපි කතා කර අනත්ත් ලක්ෂණේ පිළිබඳව යමක් අපිට සාකච්ඡා කරන්න සාකච්ඡා සම්මන්ත්‍රණ වශයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගමු කියලා. හොඳයි මෙතෙන් සිට සාකච්ඡාවට අවස්ථාව තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඔය දැන් ගොඩක් සූත්‍රවල තියෙනවනේ ඔය දැන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම එකට අරගෙන එතෙන්දි බුදුහාමුදුරුවෝ ඔය අර ප්‍රශ්න තුනක්නේ ඔය ගොඩක් තැන්වල අහන්නේ මේ රූපං නිච්ච අනිච්ච එතකොට අනිච්ච කියලා උත්තරේ දෙනවා. ඊට පස්සේ යමක් අනිච්ච නම් එය දුකද සුඛද කියලා අහනවා. එතකොට උත්තරේම දුකයි කියලා. ඊට පස්සේ යමක් දුක් අනිච්චද දුකද යමක් අනිච්චද දුකද එනං ඒක මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්ම වශයෙන් ගත යුතුද කියලා අහනවා. එතකොට නැහැ කියනවා. එතකොට ඒ උත්තරවල බලනකොට ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඒ උත්තර දෙන ගොඩක් වෙලාවට ඔය වමුණන්ගෙන්නේ ඔය ප්‍රශ්න ගොඩාක්ම මෙවුවේ. එතකොට හැම එක්කෙනාම හරියට උත්තරෙත් දෙනවා. හැබැයි ඒ උත්තර තුන අවසානයේ ඒගොල්ලෝ මේ අවබෝධයකටත් පත් වෙනවා. එතකොට මේ දැන් අපි කරන ප්‍රතිපදාවේ ඒගොල්ලෝ කරපු එකේ මොකක් හරි අඩුවක්ද ඔය තියෙන්නේ මේ දැන් අපිත් ඔය උත්තරම ටික දුන්නාට අපිට ස්වාමීන් වහන්සේ අවබෝධයකටපත් වෙන්නේ නැහනේ. පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තෙරුවන් සරණයි. අවබෝධයටපත් වෙන්නේ නැහැ කියන නිගමනය ගැන නැවත හිතලා බලන්න. අවබෝධයටපත් වෙන්නේ නැහැ නෙමෙයි. අතරම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න තුන අහන වෙලාවල් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් තංකින් මඤ්ඤත බික්කවේ උඹලා මොකද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. ඉතින් අර කිව්වාගේ උත්තරේ දෙනවා අනිච්ඡං බන්ති. ඊළඟට කියනවා යං අනිච්ඡං තං දුක් සුඛං වා දුක්ඛං වා දුක්ඛං බන්ති. යං අනිච්ඡං දුක්ඛං කල්ලනුතං සමනුපස්සෙතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං බන්ති. එතකොට ඔය ප්‍රකාශනය ඔය උත්තර දෙන්න පෙර බුදුරජාණන් වහන්සේ ඇස රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ එයින් එන වේදනාව මේ හැම දෙයකම අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් කරලා තියෙනවා. ඒ පිළිබඳ විවරණයක් කරලා ඊයර ප්‍රශ්න අහන්නේ. කොහොම තමයි ඒ උත්තර දෙන්නේ? ඕක ඇත්ත වශයෙන්ම හුඟක් වෙලාවට ඔය අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවෙන් පස්සේ තමයි ඔය ප්‍රශ්න අහන්නේ. තංකින් මඤ්ඤත බික්කවේ. දැන් නුඹලට මොකද හිතෙන්නේ? එතකොට ඊට පෙර ඔය අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව හැමතිස්සෙම කෙරිලා තියෙනවා. සමහර තැන්වල ඒ ප්‍රතිසංයුක්ත දේශනාව අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව ඒ කියන්නේ ඉන්ද්‍රිය අරමුණු විඥාන පස්ස වේදනා කියන මේ පහ අල්ලලා තමයි නිතරම අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව කෙරෙන්නේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ අල්ලලා. එහෙම නැත්නම් ඕවා ස්කන්ධ වශයෙන් අල්ලලා එහෙම නැත්නම් උපාදාන ස්කන්ධ වශයෙන් අල්ලලා තමයි මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව කරන්නේ. ඒකම තමයි දුකට කිට්ටු කරලා වෙන්නේ. යම් අනිච්චං තං සුඛං වා දුක්ඛං වා. යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද කියලා ඊළඟට මේ දෙකම අල්ලලා තමයි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. කල්ලනුතං සමනුපස්සෙතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා.
එතකොට ඔය ප්‍රශ්නේ අහන්න කලින් නිතරම ඊට අදාළ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් කෙරිලා තියෙනවා. සමහර තැන්වල ඒ දේශනාව සඳහන් වෙන්නේ නැහැ සූත්‍ර සංක්ෂිප්ත කිරීමේ ක්‍රමවේදය නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් හෝ එහෙම නැත්නම් අන්‍ය ආගමික වෙනත් දෘෂ්ටියකට පත්ව සිටි පුද්ගලයෙක්ගෙන් හෝ ඒ ප්‍රශ්න තුන නිකම්ම අහන්නේ නැහැ. ඊට පෙර ඔය ඉන්ද්‍රිය අරමුණු විඥාන පස්ස වේදනා කියන පහට අලලා මේ පහ සම්බන්ධ කරලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් කරනවා. කරලා අන්න එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත්ත තමයි. මේ කියන විදිහට මේක මෙහිම තමයි කියලා ඊට පස්සේ තමයි තංකින් මඤ්ඤත. දැන් නුඹලාට මොකද හිතෙන්නේ කියලා අහන්නේ. ඒක නිසා ඕක ඇත්තටම ඔය උත්තරේ දීපු හැම වෙලාවකම උත්තරේ දීපු අයට අවබෝධ වෙලා තියෙන්නේ. ඒක මොකද බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව කරපු නිසා. ඊට පස්සේ ඕක තව දුරටත් ඕන නම් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක දැන් සුතමේ වශයෙන් අවබෝධ වුණා කියන එකනේ මේ අර විදිහට කියන්නේ අනිත්‍යම් බන්තේ දුක්ඛම් බන්තේ කල්ලුන්තන් සමනුපස්සෙතුන් ඒ සම්ම මේසෝ හමස් මේසෝ මේ අත්තාති කියව නොහිතම් බන්තේ කියලා උත්තරේ දෙන්නේ. එතකොට එතන ඒ සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් ගත්තම ප්‍රත්‍යක්ෂ වෙලා ඕනනම් තව කෙනෙකුට තව ඉස්සරහට යන්න පුළුවන් භාවනාමේ වශයෙන්. දැන් අපි මේ සාකච්ඡාවේදීත් මම අන්තිමට කතා කළේ භාවනාමය ප්‍රඥාවට කෙනෙකුට එන්න පුළුවන්. මමම මගේ ඇහැ අල්ලගෙන මට මේ භාවනාව කරන්න පුළුවන්. මට මගේ කන අල්ලගෙන කනට ඇහෙන දේ අල්ලගෙන කියන එකෙන් අදහස් කරන්නේ ඒක කමටහන කරගෙන කියන එකයි. මට පුළුවන් මගේ ඇස කමටහන කරගෙන ඔය කියන දේ ප්‍රත්‍යක්ෂ කරන්න. ඒකනේ භාවනා කරනවා කියලා කියන්නේ. ඒ වගේම මට පුළුවන් මගේ ඇහැට පේන දේ කමටහන කරගන්න. ඒ විදිහට ඊට පස්සේ චක්කු විඥානයේ කමඨහන කරගන්න පුළුවන්. චක්කු සම්පස්සේ කමඨහන කරගන්න පුළුවන්. එයින් ඇති කරන සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාව කමඨහන කරගන්න පුළුවන්. ඒ හැම එකක් තුළින්ම අපිට අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකේ තියෙන දුක්ඛ ස්වභාවය, ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ භාවනාව කරන කෙනාට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක නිසා ඒක නැහැ කියන එකට මම ඕ කියන උත්තරේවත් නැහැ කියන උත්තරේවත් දෙනවට වැඩිය වඩා හොඳයි ඒක නැවත සලකා බලන්න ওই විදිහට. එහෙමයි සර්. ඔව්. ඒ ස්වාමීන් වහන්සේගේ පිටානමද පුණ්‍යානුමෝදනා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි මේ පසිතුරුන්ගේ ස්වභාවය අනාගතයේ තුල අතීත අනාගතයේ තුල අනත්තයට වඩා අත්තනීය කිරීමෙන් නොවේද පච්චුප්පන්නේ ගිලිහෙන්නේ. ඒක ප්‍රශ්නේ තරම මට පැහැදිලි වුණේ නැහැ. ආයෙහුව පසිතුරුන්ගේ ඔව් සමිනස් මේ පසිතුරුන්ගේ ස්වභාවය අතීත අනාගතයේ තුල අත්තයට වඩා අත්තනීය කිරීමෙන් නොවේද පච්චුප්පන්නේ ගිලිහියන්නේ. ඔව් මේ අත්තනිය කියන්නේ තමාගේ වසඟේ පවත්ව ගන්න දරන ප්‍රයත්නයනේ. එහෙම ලක්ෂණයනේ. අත්ත කියන්නේ තමන් කියලා ඒකට නියෝජනයක් දෙන්න තමාව එතන නියෝජිතය කරන ලක්ෂණයනේ අත්ත කියන්නේ. අත්තනිය කියන්නේ තමන්ට ඕන හැටියට කැමැති අකමැති විදිහට පවත්වන්න උත්සාහ කරන එක පසින්දුරක්. ඔව් එතකොට මේ පසින්දුරන්ට එහෙම මොකද පසින්දුරන්ගෙන් ඇති කරන මේ ඵල ඒ කියන්නේ ඒකෙන් ලබා දෙන ප්‍රයෝජනේ ඇත්තට පසින්දුරන්ගෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නැතුව නෙමෙයි. ඇහෙන් අපිට වැඩක් තියෙනවා, කනෙන් නාසයෙන් දිවෙන් කයින් වැඩක් තියෙනවා, මනසෙන් වැඩක් තියෙනවා, වැඩක් කෙරෙනවා. මේ කෙරෙන වැඩේ ඒ කෙරෙන වැඩේ තුලින් අන්තිමට අපි ලබන්නේ යම්කිසි අන්තිමට ලබන්නේ ওই පස්වෙනි එක. වේදනා කියන එක සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා වේදිතයක් ලබන්නේ. අන්නේ වේදිතයට අපි යම් ආකාරයකට බැඳෙනවා. ඒකයි කිව්වේ වේදනාපච්චය තණ්හා කියලා. බැඳීම නිසා බැඳීමක් වෙනවා. ඒ බැඳීම තමයි ආපහු යන්නේ ඇහැට. ආපහු කනට යන්නේ. අර ඉන්ද්‍රියට යන්නේ අර ඉන්ද්‍රිය මගින්ම ලබා දුන්නු වින්දනය තමයි වින්දනයේ නිසා තමයි
ආපහු මේක ලබා දෙන එක්කෙනා එහෙනම් මං හොඳට තියාගන්න ඕනනේ. මට දැන් චක්කු සම්පස්සජා සුඛ වේදනාවක් ලැබුවා කියමු අපි. චක්කු සම්පස්සජා සුඛ වේදනා. එහෙන් බලලා සැප වින්දනයක් ලැබුවා. එතකොට මේ සැප වින්දනයේට වේදනාපච්චය තණ්හා වුණොත් ඒ විඳීමට බැඳුනොත් බැඳීමටනේ තණ්හා කියන්නේ. එතකොට අන්න ආපහු යනවා ඉන්ද්‍රිය ළඟට, ඇහැ ළඟට යනවා. අම්මේ ඔයා තමයි මට මේක පෙන්නුවේ. ඔයා ඉතින් ඇහැ වගේ මම බලා ගන්නවා. මේවා තවදුරටත් පෙන්වන්නේ මේ ඇහැ තිබුණොත්නේ, මේ විදියට තිබ්බොත්නේ. අන්න ඇහැ අත්තනීය කරගන්න යනෝනේ. මගේ කරගන්න. කනටත් ඕක වෙනෝනේ. නාසයට, දිවට, කයට, මනට ඔය විදිහට වෙනවා. වේදනාව ස්වාමීන් වහන්සේ වේදනාව වැඩි වශයෙන් යොමු වෙන්නේ අත්තනීය ධර්ම තුල. ඔව්. වේදනාව විසින් තමයි අත්තනීය කරගන්න යන්නේ ඇත්තටම. එහෙම. අත්තනීය ස්වභාවය මතු කරන්නේ මේ වින්දනය නිසා. හැබැයි වින්දනය ළඟ වේදනාව කමඨහන කරලා බැලුවොත්, වේදනාව විදර්ශනාවෙන් බැලුවොත් මේ වේදනානුපස්සනාවට ගිහිල්ලා සුඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියමානෝ අදුක්ඛං සුඛං වේදනං වේදියමානෝ විඳින ගමන් ඉදං මේක නිච්ඡං නිච්ඡද අත්තද අර සරුත් හාමුදුරුවෝ කිව්වාගේ අත්තේනවා අත්තනීයනවා දුවේනවා සස්සතේනවා අවිපරිණාම ධම්මේනවා කියලා ඒ නිච්ච දුව සස්සත අවිපරිණාම ඒ ලක්ෂණේ යුක්තද කියලා බැලුවොත් අපිට බලන්න පුළුවන් මේක විඳින ගම. එහෙමයි. ඒකනේ දැන් භාවනාව අපි දැන් හරියටම තැනට ඇවිල්ලා තියෙනවානේ. ඉතින් අපිට බලන්න පුළුවන්. එතකොට අර වේදනාවේ අනිත්‍ය අනාත්ම ස්වභාවය වැටහුණාම ඉතින් වේදනාව හදලා දෙන එක්කෙනාගේ අනිත්‍ය අනාත්ම ස්වභාවයත් අපිට එහෙම ප්‍රකට වෙනවා. එතකොට අර ඉන්ද්‍රියට තියෙන අත්තනීය ගතිය ඇසට කනට නාසයට දිවට කයට මනට එවනේ ඉන්ද්‍රිය කිව්වේ අත්තනීය ගතිය නැති වෙනවා. අනත්තයට එනවා. අනත්තනීය ස්වභාවයට එනවා. මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. වේදනාවත් අනිත්‍යයි ඇසත් අනිත්‍යයි. ඇස විසින් චක්කුත් අනිත්‍යයි චක්කු සම්පස්සජා වේදනාවත් අනිත්‍යයි කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒතකොට දෙකම සම්බන්ධයෙන් තිබිච්ච අර අත්තනීය ගතිය නිරෝධ වෙනවා. අපි ඔකට කියන්නේ නිරෝධ කියලා. ගිලිහිලා යනවා. ඔව්. ඉතින් වේදනාව තමයි හුඟක්ම මේකට බලපාන්නේ. මේ වේදනාවෙන් පස්සේනේ අකුසල් කියන එක මතුවෙන්නේ වේදනාව දක්වා මේ ඔය ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්සයයි වේදනාවයි ඔය පහම අකුසල්වත් කුසල්වත් ගණයට වැටෙන්නේ නැහැ. ඒවා හේතුඵල ධර්මතා. අන්නර වේදනාවෙන් පස්සේ තමයි මේ ගැටලුව පටන් ගන්න. වේදනාපච්චය. එක්කෝ යං වේදේති තං සංජානාති කියන තැන ඒ පිළිබඳ අකුසල සංඥාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාපච්චය තණ්හා වෙන්න පුළුවන්. විඳීම නිසා අරකට බැඳීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය අකුසල සංඥාවයි තණ්හාවයි දෙක පටන් ගන්නෙම වේදනාවත් එක්ක. වේදනාව දක්වා සුද්ධ ධර්ම තියෙන පිරිසිදුවට යනවා. ඉතින් ඒක සවිනාස එතකොට වේදනාව දකින්න පුළුවන් නම් ඒක හේතුඵල වශයෙන් දැක්කනම් ඔව් ඒක අපි කියන්නේ ඒක විදර්ශනාත්මකව දකින්නවා කියලානේ නේ. අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් හේතුඵල වශයෙන් විපරිණාම ධර්මතාවයක් වශයෙන් ඒ විදිහට දැක්කොත් වේදනාව කියන එක විසින් අර කියන අකුසල සංඥාවක් හෝ එහෙම නැත්නම් අකුසල චේතනාවක් ඇති කරන්නේ නැහැ. එතනම ඒක වේදනාවත් නිරෝධයි වේදනාව පිළිබඳ ඇති කරගෙන තියෙන කෙලෙසුත් නිරෝධයි. කෙලෙසුත්. එහෙමයි සයන්හන්ස ඔබ වහන්සේට ගොඩාක් කුසල් හොඳින්ම වැටහුණා. අපරනේ ඇස අනිත්‍යම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න හම්බුනේ ඉස්සරහ. ඔව් දැන් ඇස කියන එකේ අපි ගන්නෝ මේ කොටස් දෙකක් සාමාන්‍යයෙන්. එකක් තමයි මේ ඇස අපි ගන්නෝ පඨවි ආපෝ වායෝ කියන කොටස් තුනට ගන්නවා. අපි සතර මහා භූත වලින් ඇස සකස් වෙලා තියෙන්නේ. අපි මේ
හිස් කබලේ තියෙන මේ නාසයට දෙපැත්තෙන් තියෙන කිසියම් අපි ඔකට ඉන්ද්‍රියක් කියලා කියනවා. ඒක සතර මහා භූත වලින් සකස් වෙලා තියෙනවා. එතකොට ඇහි ව්‍යුහය ගත්තොත් පඨවි ආපෝ වායෝ තියෙන. ඊළඟට පඨවි ආපෝ වායෝ එකට ගොනු වීමෙන් ඇහි තේජෝ ධාතුව කියලා එකක් මතුවෙලා. ඇහැ ක්‍රියාකාරී හොඳට ඒක එහාට මෙහාට හරවන්න පුළුවන්, හැර වෙනවා. ඊළඟට ඒකේ මේ චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙන. ඒක තමයි විශේෂයෙන් තේජෝ ධාතුවට අයිති වෙන්නේ. චක්කු ප්‍රසාදය කියන්නේ ඇහි තියෙන ලක්ෂණයක්. ඒක ඉදිරියට මොකක් හරි වස්තුවක් වර්ණ රූපයක් ඉස්සරහට ආවොත් ඒක කිසියම් ආකාරයකට මේ ගෝචර කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ගෝචර කරලා ඒක ස්නායුවක් මගින් මොළයට එහෙමනේ කියන්නේ ඒ විදිහට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඔය සතර මහා භූත ටික මේ ඇහැ කියන එකේ තියෙන සතර මහා භූත ගුණ වෙලා සතර මහා භූත ක්‍රියාකාරීත්වය කියන එකට තමයි අපි චක්කු කියන්නේ. එතකොට ඒ ක්‍රියාකාරීත්වයේ සතර මහා භූත ගුණුව සහ ඒ ක්‍රියාකාරීත්වය අනිත්‍යයි. දැන් බලන්න සමහර ටික කාලයක් යනකොට අපේ ඇහි කඳුළු එන්නේ නැහැ, ඇහැ වේලිලා කියලා කියනවා. ඊට පස්සේ ඇහි මාංශ පේශි අර හොඳට අපි ඇහැ කරකවන්න පුළුවන් හැම පැත්තම කරකෝ බලන්න පුළුවන් ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ඒක පැත්තකට ඇදිලා සමහර වෙලාවට තියෙන්නේ. මේ පැත්ත වැඩි බලන්න බෑ, අනිත් පැත්ත බලන්න පුළුවන්. ඇහැ කරකවන්න බෑ. ඊට පස්සේ සමහර වෙලාවට ඔය ඇහි සුද ඇවිල්ලා චක්කු ප්‍රසාදේ නැති වෙලා ඒක උඩින් මොනවා හරි බැඳිලා. ඔය විදිහට බලපුවාම මේ චක්කුව සතර මහා භූත වලින් සකස් වෙච්ච චක්කුවේ ඇති කරන මේ වෙනස් වීම තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. ඒක මේ එක විදිහටම ඒ පවතින්නේ නැති ගතිය අපිට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. ක්‍රමයෙන් ඒකේ සතර මහා භූත ගොනු වෙලා තියෙන ඒවත් වෙනස් වෙනවා. ඊට පස්සේ අර ක්‍රියාකාරී ගතිය ඇහි. ඒකට අපි තේජෝ ධාතුව කියලා කියන්නේ. ඒ ක්‍රියාකාරී ගතිය වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ඕකට එක එක නම් කියනවා. දැන් සුද ඇවිල්ලා කියනවා, එක්කෝ කඳුළු වෙන්නේ නැහැ කියන, හැවේලිලා කියනවා, හැපෙන්නේ නැහැ කියනවා. නොඑක් දේවල් අපි කියනවා. ඉතින් ඇහැ රිදෙනවා කියනවා, ළඟ පේන්නේ නැහැ කියනවා, දුර පේන්නේ නැහැ කියනවා. නොඑක් විදිහේ අර්ථකථන අපි ඒවට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවා වෛද්‍ය විද්‍යාවෙන් හරි අපේ අත්දැකීම් වලින් හරි අපි නොඑක් විදිහට කියනවා. එක්ක බොඳ වෙලා පේනවා කියලා කියනවා. දැන් පාට පේන්නේ මේ ඡායාව විතරයි පේන්නේ. නොඑක් විදිහට කියනවා. එතකොට මේ හැම එකකින්ම පෙන්눔 කරන්නේ අර මෙතන ඇහැ කියන තැන ගොනු වෙලා තිබුණු සතර මහා භූත ඒ ටිකේ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස තමයි අපි මේ එක එක වචන වලින් ඉදිරිපත් කරන්නේ. ඇහැ වේලිලා කියලා නැත්තම් මේ පැත්ත බලන්න බෑ. ළඟ පේන්නේ නැහැ, දුර පේන්නේ නැහැ, බොඳ වෙලා පේනවා. නොයේ දේවල් අපි මේකට කියනවා. නැත්තම් මේ තරු පේනවා වගේ යනවා. එහෙම පේනවා කියන නොයේක් විදිහේ ඒ කියන්නේ අර මේකේ තිබුණු මූලික ස්වરૂපය, මූලික ස්වභාවය වෙනස් වෙලා කියන එක. ඉතින් ඕක තමයි මේ චක්කු අනිච්ච කියලා කියන්නේ. 아무තු දෙයක් නෙමෙයි. චක්කුවේ ගොනු වෙලා තියෙන සතර මහා භූතවල සිදුවෙන වෙනස්කම්. ඕක අපිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අත්දකින්න පුළුවන් දෙයක් ඕක. අපේම හැතුලින් අත්දකින්න පුළුවන්. ඒකයි අනිච්ච කියන්නේ. ඒක හඳුරන්නේ එතකොට මේ අපි වයසයි අත්දැකීමෙන් දක්නවා මිසක් ඒක දැන් තරුණ ළමයෙකුට ඔක කිව්වට එහෙම මම පිළිගන්න එකක් නැතිලේ නේද සමහරක් විට චක්කු අනිත්‍ය බව මම හිතනවා එයාටත් ඒක තේරුම් ගන්න බැරි වෙන එකක් නැහැ කියලා. මොකද ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නේ දැන් පච්චත්තං දැන් ප්‍රඥාවෙන් දකිනවයි අත්දැකීමෙන් දකිනවයි කියන දෙක දැන් ඔය අත්දැකීම තිබුණත් සමහරව ඒක ප්‍රඥාවෙන් දකින්නේ නැහැ. ඒ ඔය අත්දැකීම තියෙනෝනේ සමහර අයට. ඔය අත්දැකීම කොහොමදත් වයසට යනකොට අපි 50 පැන්නා වගේ චක්කු අනිච්ච කියන එක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වුණාට ඒක මේ අනිත්‍ය ධර්මතාවයක් කියන ඒ ප්‍රඥා ඇසින් දකින්නේ නැහනේ සමහරව. එහෙම වෙන්න බෑ. මේ විදියට ආපහු තියා ගන්න පුළුවන් ආදී වශයෙන් කියලා නිත්‍ය සංඥාවට එනවනේ සමහර අය.
නමුත් දැන් තරුණ වයසේ ළමයෙකුට සමහර වෙලාවට එයාගේ ඔය ඇහි පෙනීම අපි හිතමු 50 නෙවෙයි එයා 20 30 ගණන් වල කෙනෙක් හොඳට ඇහැ පේන කාලේ ඉන්න කෙනෙකුට උනත් ඕක ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඔතන තියෙන්නේ සමහරු අත්දැකීම තිබුණත් ඒක ප්‍රඥාවෙන් දකින්නේ නැහැ. ඒක ඒ විදිහට දකින්න බැරිකම තියෙනවා. සමහර කෙනෙකුට තාම අත්දැකීම නොලැබුණොත් ඒක ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක බහිද්දාවට සම්බන්ධ කරන්න පුළුවන්. අජ්ජත්තේ නැති වුණත් සමහර අයට. එහෙම පුළුවන්. එහෙම වෙනව නේද කියලා දැන් මට වෙලා නැහැ. නමුත් මට පේනවා අහවලාට වෙලා මේක. ඒ නැති මටත් වෙනවා. එතකොට එතන දකින්නේ අපි බහිද්දාවෙන්. අජ්ජත්තේ තුල නෑ එතන. තරුණ කෙනෙකුට සමහරලාට ඔය ඇහි අනිත්‍යතාවයේ අජ්ජත්ත වශයෙන් මේ ඒ අත්දැකීම නැති වෙන්න පුළුවන්. ඔය මොකද්ද ඔය ළඟ පේන්නේ නැහැ කියලා කියන එකේ ඒකට අපිට මේ එයාට ප්‍රඥාවෙන් දකින්න පුළුවන් මම මේ තරුණ වයසේ ඉන්නේ. මෙයා දැන් 60 පැනලා. එතකොට දැන් මේක තරුණ වයසේ කෙනෙකුගේ අත්දැකීම නොවුනට 60 පැන්නම මේක වෙනවා. මටත් ඒක වෙනවා කියන එක එයාට එතන ප්‍රත්‍යක්ෂ නොවුනත් අනුමාන ඥාණයෙන් එතෙන්ට එන්න පුළුවන්. මොකද බහිද්දාවේ ඒක ප්‍රකට කරන කෙනෙක් ඉන්නවා. අපිට පේන ඔයා කරන කියන වැඩවලින් එයාට ළඟ පේන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් දුර පේන්නේ නැහැ කියලා. එතකොට ඒ ඇසුරින් Tamanට මේක ප්‍රත්‍යක්ෂයක් නැත අනුමාන ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන අර දැනට තියෙන ඇසේ තියෙන අර වර්තමානයේ තරුණ කෙනාට තියෙන්නේ හොඳට පේන ගතියක්නේ. ඒක නිත්‍ය සංඥාවෙන් නොගෙන ඉන්න පුළුවන්. ඒකට උද්දාම උඩඟු නොවි ඉන්න පුළුවන්. ඒ කියන්නේ තරුණ වයසේ තියෙන ස්වභාවය එයා තේරුම් ගත්තොත් මේක ස්ථිර එකක් නෙමෙයි අස්ථිර එකක්. මම 45 පැන්නම 50 පැන්නම 60 පැන්නම අතෙන්ට එනවා කියන එක ප්‍රඥාවෙන් තේරුම් ගත්තොත් එයාට පුළුවන් ඒකට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව විශේෂයෙන් මුලා නොවි ඉන්න පුළුවන්. තරුණ වයසේ හුඟක් වෙලාවට ඉන්නේ අර ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියවල තියෙන ප්‍රසාද ගුණය, ශරීර ශක්තිය, වර්ණවත් බව, කාය ශක්තිය, ක්‍රියාශීලී ගතියට මෝහණය වෙනෝනේ. මෝහණය හුඟක් වෙලාවට තියෙන්නේ. රාගයටත් වැඩිය, දේශයටත් වැඩිය මෝහ තියෙන්නේ. එතකොට එයා දැක්කොත් මේක අනිත්‍යයි කියලා එයාට මෝහණය නොවි ඉන්න පුළුවන්. එහෙම පුළුවන්. හැබැයි අත්දැකීමක් නැති වෙන්න පුළුවන් තාම තරුණයි. ඒ වුණාට අර බහිද්දාවෙන් මෙයාට මේක ගන්න. දැන් සිද්ධාර්ථ ගත්තේ කොහොමද? සිද්ධාර්ථ නේ? අන්න හරි. සිද්ධාර්ථ මේ හිටිය හොඳ කියනවනේ බුදුහාමුදුරුවෝ අරිය පරිේෂණ සූත්‍රයේදී කියනවා සෝකෝහම් බික්කවේ භද්‍රේන යබ්බනේන සමන්නාගතෝ. සුසු කාල කේසෝ. ඒ වෙනකොට ඒ හිටියේ தત્ත්වය පැහැදිලිවම කියනවා. මම භද්‍ර යවුවනේ සුසු කාල කේසෝ. ශිෂ්‍යවදී කළු කෙස් තියෙන හොඳ තරුණයෙක් මම මේ සතර මහා මේ සතර පෙර නිමිති දකින්න අවස්ථාව වෙනකොට එතකොට එයා ඒක ප්‍රත්‍යක්ෂ කෙරුවානේ ඒ Tamanට වෙලා නැහැ ඒ වුණාට මේ දකින්න මහල්ලගෙන් දකින්න ලෙඩාගෙන් දැක්ක මලමිනියෙන් එන බයිද්දා ප්‍රඥාව තියෙන කෙනාට මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් Tamanගේ ශරීරය තුල ඒ අත්දැකීම නැති වුණාට ස්වාමීන් වහන්සේ අවසරයි. ශුන්‍යතා චේතෝ විමුක්තිය කියන තැන තව පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට දැන් අපි සූත්‍රයේදී මේ මහා කොට්ටිත හාමුදුරුවෝ අහන කතමාචාරසෝ ශුන්‍යතා චේතෝ විමුක්ති මේ ශූන්‍යතාවය තොර බව නැත්නම් යමක ඒ ගති ලක්ෂණ වලින් තොර බව දැකීමෙන් හිත හැඟීම් බර ගතිය අපේ නැති වෙලා යන මේ හැඟීම් බර ගතිය තමයි ඔය අපේ හිතවල තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක. එතකොට මේ ඒකෙන් මිදීම තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. නැතෝ මේ සිතිවිලි නැති වෙනවා වගේ දෙයක් නෙමෙයි. අපිට සිතිවිලි තියෙනවා නමුත් අපිට තියෙන්නේ අර කාමයට අකුසලයට නැත්නම් නිත්‍ය සංඥාවට ආත්ම සංඥාවට බර සිතිවිලි. දැන් මම මේකට උදාහරණයක්
ඔය ඇත්තන්ට කියන්නම්. දැන් දරුවෝ ඉන්නවනේ හැමෝටම. දැන් දරුවෝ පිළිබඳ හැමෝටම චේතෝ තියෙන. චේතෝ කියන්නේ හැඟීම් තියෙන. දැන් ඕක ටිකක් මේ මොහොතේ උනත් මෙනෙහි කරලා බලන්න. හැමෝටම දරුවෝ ඉන්නවා. බොහොම වේසමාංශ වෙලා කුසින් වදාගෙන හදාගත්ත දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමාජයට දැන් ලාබාල වයස වෙන්නත් පුළුවන්. ලොකු මහත් වෙලා ඉන්නත් පුළුවන්. කොහොම හරි වේවා දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් ආසන්න වශයෙන් Tamanට සාමි පුරුෂයෙක් හරි භාර්යාවක් හරි ඉන්නවා කියන්නකො. එතකොට මෙන්න මේ ආසන්න තැනැත්තා ගැන මම මේ ඔබේ අවධානය යොමු කරන්නේ. ඔය තැනැත්තා ගැන හැඟීම් ටිකක් නැද්ද? තියෙනවා. අන්න ඒ කොටසට තමයි චේතෝ කියලා කියන්නේ. ඕනම දෙයක් සම්බන්ධයෙන් චේතෝ කොටසක් තියෙනවා. හැබැයි ඔය හැඟීම් වල තියෙනවා හැඟීම් බර ගතිය. බර කියන්නේ මොකද්ද? මේ අය ගැන හිතනකොට අපි හිතන්නේ ඔය නිත්‍ය සංඥාවෙන්, ආත්ම සංඥාවෙන්. ඒක මේ හැඟීමේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි හැඟීම බර කරගෙන. බර වෙලා තියෙන්නේ අර මේ තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් තමයි බර වෙන්නේ හැඟීම. එතකොට දරුවා ගැන හිතනකොට ඔන්න බර වෙනවා ඉතින්. අනේ මගේ දරුවා. මේ මොනවත් මේ නොවේවා, අයහපතක් නොවේවා. මෙහෙමයි මේ විදිහට ඉන්න ඕන. මේගොල්ලෝගේ ජීවිත මෙහෙම වෙන්න ඕන. මෙහෙම නම් වෙන්න එපා. මේ විදිහට වෙන්න එපා. මෙහෙම දෙයක් නම් කවදාවත් වෙන්න එපා මගේ දරුවන්ට. මෙහෙමමයි වෙන්න ඕන. මේ විදිහටමයි වෙන්න ඕන කියලා දැන් ඔන්න මොකද්ද? දරුවා ගැන හැඟීම බර කරගන්න තමයි. ඉතින් බර කරගෙන ඉන්න අතරේ මොකද වෙන්නේ? අර දරුවට මොකක් හරි වෙනවා. අර මෙහෙම නොවේවා කියලා හිතාගත්ත එකකින් එකක් වෙනවා. උණ ගමන් මොකද වෙන්නේ? අන්න ප්‍රශ්නේ, අන්න දුක එතන පටන් ගන්නවා. එතකොට මෙතෙන්දී සරියුත් හාමුදුරුවෝ මතු කරලා දෙන්නේ මේ චේතෝ විමුක්තිය. චේතෝ නෙමෙයි. චේතෝ විමුක්තිය ලබනවා කියන්නේ අර හැඟීම් බර ගතිය අපි අයින් කරගන්න. අපේ දරුවා තමයි. අපි වඩාගත්ත දරුවා තමයි. ඒක බොරු නෙමෙයි, ඇත්ත. ඒ වුණාට ඉතින් ඒගොල්ලන්ට මෙහෙම වේවා මෙහෙම නොවේවා කියලා අපි හිතන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතකොට අපි අර මේ අනිත්‍යතාවයේ ඇතුලේ දරුවා තියන් ඉන්නේ. අනත්තතාවයේ ඇතුලේ තමයි දරුවා තියෙන්නේ. දරුවා අතාරිනවා නෙමෙයි. දැන් සමහරු කියන්නේ මේ ළමයි බමයි අතාරින්න, ගෙවල් දොරවල් අතාරින්න, යාන වාහන අතාරින්න. ඔහොමනේ කියන්නේ ගිහියන්ට උපදෙස් දෙන්නේ සමහර අය. නෑ, මේක බුදුහාමුදුරුවෝ කියන්නේ ළමයි දරුමල්ලෝ හිටියට කමන්නේ. සාම්පුරුෂ භාර්යාව හිටපු දෙන්, ගෙවල් දොරවල් වාහන තිබ්බ දෙන්, ව්‍යාපාර තිබ්බ දෙන්. හැබැයි ඒවා බර කරගන්න එපා. බර වෙන්නෙම අර තණ්හා මාන දිට්ඨි වලින්. මෙසේ වේවා, මෙසේ නොවේවා. ඔව්. ඉතින් එහෙම නැතුව ඉන්න එක තමයි මේ චේතෝ විමුක්ති, ශුන්‍යතා චේතෝ විමුක්තිය. මොකද එතන ශුන්‍යතා චේතෝ විමුක්තිය විස්තර කරන තැන මම අර පටිසම්භිදා මග්ගයේ ගත්තේ සරියුත් හාමුදුරන්ගේ දේශනාවක් හැටියටම තියෙනවා. ඉතින්ද කියන්නේ එහෙමයි. ඔව්. මේ නිච්චේනවා, දුවේනවා, සස්සතේනවා, අවිපරිණාම ධම්මේනවා, අත්තේනවා, අත්තනීනවා, නිච්චේනවා, දුවේනවා, සස්සතේනවා, අවිපරිණාම ධම්මේනවා. මම අර දරුවට සම්බන්ධ කරලා ඕක කියන්නම්කෝ. ওই ටික. එතකොට ඔය අම්මට ඕක තේරෙනවා. දැන් උන දරුවා අත්තේනවා. එහෙමයි. මගේ කරගන්නවනේ අපි. ඔය අම්මයි තාත්තයි දෙන්නේ අතරෙත් ඔය මගේ කර ගැනීමේදී රණ්ඩු යනවා සමහර වෙලාවට නේ. මේ මගේ දරුවා මට ඕන විදිහට ඉන්න ඕන. අන්න අත්තනි. ඕක දාපු ගමම්ම ඉතින් දුක් විඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ නිච්ච සංඥාවක් හදා ගන්නවා. මෙයා නම් මේ විදිහට ඉන්න ඕන, මේ විදිහට වැඩ කරන්න ඕන, එයා මේ විදිහට හිතන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා. ඒ වුණාට එයා එහෙම නැහැ. එයා වෙනස් වෙනවා. එතකොට නිත්‍ය සංඥාව දාගත්ත කෙනාට මොකද වෙන්නේ? අන්න දුක එනවා. ඊළඟට නිච්චේනවා. දුව සස්සත. මේ හැමදාම අපිත් එක්ක ඉඳී අපිව දාලා යන්නේ කන්නේ. කොහොම හැංගීම් නැති කරගන්නයි.
ඉතින් මොකද කරන්නේ? ඉන්නේ දාලා යනවා. දාලා ගිය ගමන් දුක. නේ? දුක ඇති වෙනවා. එහෙමයි කයින්හස. අන්න බලන්න. ඕක තමයි අපි හැඟීම් බර වෙනවා කියලා කියන්නේ. හැඟීම් බර වෙනවා කියන එක අදහස ඔන්න ඔය විදිහට අර අත්තනීය නිච්ච දුව සස්සත අවිපරිණාම ධම්ම කියන පැත්තට අපි යනවා. ඒ අපේ අවිද්‍යාව නිසා. මෙතන දරුවගේ ප්‍රශ්නේ නෙමෙයි. දරුවෝ හිටියට ප්‍රශ්නයක් නැහැ. ගෙවල් දොරවල් තිබුණාට කමන්නේ. යාන වාහන තිබුණාට කමන්නේ. සාමපුරුෂ භාර්යාව හිටියට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි. අපි ඒගොල්ලෝ පිළිබඳ ඇති කරගන්න හැඟීම් වලට අපි දාන බර. ඒකයි අයින් කරගන්න. ඒක තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. අපිට දැන් ඒගොල්ලෝ ගැන හැඟීම් තියෙනවා නමුත් හැඟීම් බර නැහැ අපි. හැඟීම් වලින් බර නොවි ඉන්න එකයි කරන්න ඕනේ. කරන්න ඕන. ඒකයි තියෙන්නේ. ඉතින් එහෙමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. මුදටම පැහැදිලි වුණා ඔබ වහන්සේට තිරුවන් සරණයි. හොඳයි වෙනත් සාකච්ඡා කළ යුතු දෙයක් නැතිනම් අපි දහම්හම නිමා කරන්න පුළුවන්. එතකොට අපි අනිශ්චිත විහරණය. එතකොට අන්තිම වශයෙන් මේ කාරණා මතු කර අම්මා කියපු කාරණේ ඔස්සේ බැලුවොත් මොකක්ද එතන අපි අනිශ්චිත විහරණය කියන්නේ? අපිට දරුමල්ලෝ ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ස්වාමි පුරුෂයෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා. අම්මා අප්පච්චි ඉන්නවා. මේ තව ඕනනම් බලය ඇති, තනතුරු ඇති, ලැබිච්ච කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් නම්බුනාමත් ඇති. ඔය ඔක්කොම මැද්දේ ඌවට අනිශ්චිත නොවී ඉන්නේ. එහෙනම් ඒවා අත්තනීය නොවන බව, අනත්තනීය බව ප්‍රත්‍යක්ෂ කෙරුවොත් එහෙනම් අනිශ්චිත විහරණය. අපි ඒවත් එක්ක ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ. ඒවත් තියෙනවා. ඒව නැතුව නෙමෙයි. ඒ උපයාස අපයාගත්ත, තනවා වඩාගත්ත, එක්රැස් කරගත්ත දේවල් තියෙනවා. ඒ මැද්දෙන් ඒවයින් ගැලවිලා යන්න නෙමෙයි. ගැලවිලා යනවා කියවම හුඟ දෙනෙක් හිතන්නේ මේවා දමලා ගහලා වෙන කොහේ හරි යනවා කියලා හිතාගන්න එක. එහෙම එකක් නෙමෙයි. මේවා පිළිබඳව තියෙන මේ තම්මයතාව, නිශ්චිත බව. අන්න ඒකෙන් අපි ගැලවෙන්නේ. ඉතින් ඒක තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒකයි අපි මේ මාතෘකාව තියාගෙන තියෙන්නේ අනිශ්චිත විහරණය කියලා. මම හිතනවා මේක දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට උගාක් දුරට ප්‍රත්‍යක්ෂ වෙනවා, වැටහෙනවා කියන කාරණේ මේ ඉදිරිපත් කරන කාරණාවලින් උනත් අපිට පේනවා. කොහොම නමුත් අපි අනත්ත ලක්ෂණ සූත්‍රය තුලින් මතු කරගත්ත මේ අනත්ත ලක්ෂණය අපි ඔය අනත්ත කියන ලක්ෂණය පිළිබඳ සාකච්ඡාව අපි උතෙන් නිමා කරනවා. තවත් සූත්‍ර අපි අද දවසේ ඉදිරිපත් කරගත්තා. පටිසම්භිදා මග්ගේ ශුන්්‍යත පිළිබඳ පැහැදිලි කරන කොටස, ඒ වගේම මහා වේදල්ල දේශනාව, ඊට අමතරව තවත් අපි සංයුත්ත නිකායේ සූත්‍ර දෙකක් මෙතෙන්දී අපි ඉදිරියට ගත්තා. මේ කාලත්තේ අනත්ත සූත්‍රය, ඒ වගේම අනත්ත නිබ්බාන සප්පාය සූත්‍රය, ඒ වගේ සූත්‍ර අපි කිට්ටු කරගත්තා මේ කාරණය අවබෝධ කරගන්න. ඉතින් තව බොහෝ සූත්‍ර තියෙනවා. නමුත් මම හිතනවා මේ කාරණේ උපමනකින් අපිට සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. එතකොට අපි අනිශ්චිත විහරණයේ මාතෘකාවෙන් මේ සාකච්ඡාව දිගටම කරගෙන යනවා. හෙට නෙමෙයි අනිද්දා නැවතත් මේ විදිහට අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අද දහම් හමුව අපි නිමා කරනවා. වෙනදා වගේම මේ දහම් හමුවට එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ ධර්මාභෝධය ලබා ගන්න අපේ සියලු දෙනාටම මේ අනත්ත් ස්වභාවය, අත්තනීය ස්වභාවයෙන් තොර බව මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන අපේ හිත යම් දෙයකට තණ්හා මාන දිට්ඨි වශයෙන් බර වෙලා තියෙනවා නම් ඒ බරෙන් නිදහස් වෙලා බර බහා තැබූ පුද්ගලයන් බවට පත් වෙන්න. ඒක තමයි නිබ්බාන කියන්නේ, නිවීම, සැනසීම කියන්නේ. අන්නේ தത്വයටපත් වෙන්න මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට අපි හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාවත්
උපකාරී වේවා උපනිශ්‍රේ වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපේ ධම්මහම නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේවා.